නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඩීටි ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ සංඝරත්නයන් අවසරයි. ඔබට අපි අටුවාවේ මේ සාකච්ඡා කරමින් හිටියේ නේද? එතන සන්නස අපි අවසරයි ඕවස්මතුන් ස්වාමීන් වහන්සේ මේ අර සංඝහ පදේ කියන එකේ සංඝහ කියන එක ඔව් මේ සංඝහ වාරෝ කියන එක පොඩ්ඩක් ස්වාමීන් වහන්සේ පැහැදිලි කරගන්න පුළුවන් අර සංදන ගහ ඒකයි සහදන තම අර්ථය වගේ නිකන් ඒකේ අර්ථ දෙකක් තියෙන්නේ. සංකේප සංකේ පළවෙනි එකේ සංකේප අර්ථේ අනිකේ සහයි කියන්නේ අනිත් එකේ මේ සහ කියන අර්ථයනේ තියෙන්නේ. ඒක ආස්තුම් එතකොට මුලින්ම මේ සංකේප කියන අර්ථය සංකේපිත්වා ගහනං සංගහෝ කියලා කියන්නේ. එහෙම ගත්තාම මේ කියන්නේ මොකද්ද? වේදනාදී ධර්මයන් ගත්තහම කියන්නේ වේදනාදී මෙතන දේශනා කරන ධර්මයන් තියෙනවානේ. මේ එහෙමයි පස්ස වේදනාදී ඒ ධම්මවත්වනවාරේ දේශනා කරපු ධර්මයන් ටික. මේ එහෙමයි ධර්මයන් ටික ගත්තාම මේවා මේ ස්කන්ධ හතරක් තියෙනවා. ආයතන දෙකක් තියෙනවා. ධාතු දෙකක් තියෙනවා. මේ ඊට පස්සේ ওই විදිහට අර තියෙනවානේ කොට්ටාස 23ක් තියෙනවානේ. ඒතර ඔහොම මේ ඒ විදිහට දක්වන එක තමයි කරන්නේ. කියන්නේ නාම ධර්ම ටික ඔක්කොම අරගෙන මේ ටික මේ සංක්ෂේප කරලා කියනවා. ස්කන්ධ හතරකට තමයි මේ ටික අදාළ වෙන්නේ. ආයතන දෙකකට තමයි තියෙන්නේ. ධාතු දෙකකට තියෙන්නේ. ඔය ආදි වශයෙන් කියනවා. ඒක තමයි අසුම් මේ සංක්ෂේප කරලා සංක්ෂේප කරනවා කියන අර්ථය වෙන්නේ. එහෙමයි එතකොට එතන තිබුණේ මොකද්ද මේ? ධර්මයන් හතරක්, ධර්මයන් තුනක්, ධර්මයන් දෙකක්, ධර්මයන් එකක්. ඔය විදිහට මේ අරගෙන සංක්ෂේප කිරීමක් තමයි සංක්ෂේප කරලා දැක්වීමක් තමයි එතනදී සිද්ධ වුනේ. එහෙමයි ඒතර ඒක තමයි පළවෙනි එක. ඊළඟට දෙවෙනි එක තියෙන්නේ මොකද්ද? සහ කියන එකනේ. සහ අර්ථයනේ තියෙන්නේ. සහ ගහනම් කියලානේ. එහෙමයි එතකොට සහ ගහනම් කියලා ගත්තාම මේ කියපු ධර්ම ටික අරගෙන කියන්නේ ඔය ධර්මන 65ක් තියෙනවනේ පරෝ මේ ඒව පනගත් එක්ක. එතකොට එහෙමයි මේ ධර්ම ටිකම අරගෙන ස්කන්ධ හතරක් ආයතන දෙකක් ආදී වශයෙන් අ, ආදී වශයෙන් මේ එකට අරගෙන එකතු කරලා මේ දැක්වීමක් මෙතන සිද්ධ කරනවා ගැනීමක් සිද්ධ කරනවා. එතකොට ඒ එකට එකතු කරලා දැක්වීම තමයි මෙතන මේ සහ ගහනම් කියන එකෙන් අ, සහ ගහනම් කියන එකෙන් මේ අදහස් වෙන්නේ. දෙකම එක වගේ නිසානස. ඉතින් දැන් අර කලින් එකෙත් මේ සංක්ෂේපයෙන් ගත්තේ පරෝපන්නාසක ධර්ම තමයි. ඔව් ඒක තමයි පරපන්නසක් තමයි තියෙන්නේ. ඒතර ඒක ඔව් දැන් කියන්නේ සංක්ෂේපයෙන් දැක්වුවම ඉතින් එකට කරලා චත්තාරෝ කන්දා වේදාත එහෙමනේ. ඉතින් සහ ගහනන් ගහනන් කියන එක සමග ගත්තහම ඉතින් දෙකේ වෙනස මොකක්ද කියන එකයි. පළවෙනි එකේ කියන්නේ අස්තු මේ කියන්නේ සංක්ෂේපයෙන් කීමක් කියන අදහස ගන්න පුළුවන්නේ. සංක්ෂේප කරලා කියනවා. සංක්ෂේප එහෙම කරලා මේක පෙන්නනවා කියලා කියන්නේ. එතකොට එහෙම මෙතනදී අපි මොකක් කරත් මේකේ උත්තරේ එකයි කියන්නේ ඉතින් ස්කන්ධ හතරක් තියෙනවා ආයතන දෙකක් තියෙනවා එහෙම කියන එක තමයි කියන්නේ. ඒතර ඒක කරලා තියෙන එකට දෙන්න පුළුවන් අර්ථ දෙකක් තමයි මෙතන විස්තර කරන්න යන්නේ. ඔව් ඒ දෙකේම අර්ථය තමයි මට ගැටලු වුනේ මේ එකම කියවෙනවා වගේ නිකන්. එකම උත්තරේට තමයි නමුත් අර්ථ දෙකකින් දෙන්න දීලානේ තියෙන්නේ.
සානස කියපු විදිහට මට තේරුනේ දැන් එකක්ම කියවෙනවා නිකන්. ඒ එකම පදේ ක්‍රම දෙකකින් හැදෙන්නත් පුළුවන් නේද? ඔව් අර්ථය හැදෙන එකමයි. ක්‍රම දෙක අර්ථය මොකද්ද කියලායි මට ඕනේ. ඔය දෙවෙනි එකේ කියන්නේ මේ කියන්නේ එකට එකතු කරලා දැක්වීමක් කරන්න. දැන් ස්කන්ධ හතරක් කියලා ගනිද්ද මේ ටික දැන් මේ අපි ගත්තොත් දැන් ස්කන්ධ හතරකට ගොනු කරනවානේ මේක. එහෙමයි. සමූහගත කරනවානේ. ඒතකොට මේ සමූහගත කරනවා කියන එකයි සමූහගත කරලා ගැනීම ගන්නවා කියන එකයි සංක්ෂේප කරනවා කියන එකයි ඉතින් දෙකක් ඇත්තටම. මෙහෙම කිව්වොත් මට තේරුණ විදිහ මේ අවසරයි සොන්නස දැන් කොටස් 23කට පරපන්නස ධර්ම කොටස් 23න් දේශනා කරුවා සංක්ෂේපව කොටස් 23. හැබැයි සහගහනක් කියන එක කන්ද ටික හතරකට දේශනා කරුවා සමග ගත්තා. එතකොට ධාතු ඔව් يعني ස්කන්ධ චතරෝ කන්දානේ. ඔව්. එතකොට දේ ධාතුය එහෙම සමග ගත්තා. සංක්ෂේප කෙරුවේ මේ පරෝපන්නාසක ධර්ම ඔක්කොම ටිකම සංක්ෂේපයෙන් කොටස් 23කට දැක්වුවා. ඒක සංක්ෂේපයෙන් දැක්වීම. එතකොට මේ සහගහනං ගත්තේ සමග ගද්දී චත්තාරෝ කන්දා දේ ධාතුය. එතකොට එකට එකකට කරලා ගත්ත එක. එහෙමද? එතකොට මේ සංඝාවාරයේ උද්දේශ නිर्देश පටිනිर्देश කොහොමද ගන්නෙ? එහෙම කිව්වොත් මේ සංඝහ කියන වචනය මෙන්න මේ ආකාර දෙකෙන්ම හැදෙනවා. සංකේපාර්ථේන සංඝහ කියලා කියනවා. සමග අර්ථේන සංඝහ කියලා කියනවා. මේ අර්ථ දෙකම මේ කියන කාරණේදී विद्यමානත් වෙනවා. එහෙම ගත්තාම හරි නේද? දැන් ඒකාන්තේ වෙනස් වෙන්න ඕනම කියලා එකක් තියනවාද? එකම පදේ ආකාර දෙකකින් හැදෙනවා කියලා කිව්වහම ප්‍රතිවිරුද්ධම විය යුතුයි. එකක යෙදෙනවා නම් අනික යෙදෙන්න බෑ වගේ අදහසක් නෑනේ. දැන් අර විදිහට උද්දේශ නිर्देश පටිනිर्देशකුත් මේකේ තියෙනවනේ. ඒ පිළිවෙලින් විස්තර වෙන්නේ නේද? ඒක හරි සන්නස. දැන් සංඝහ කියන එක අර්ථ ක්‍රම දෙකකින් විස්තර කිරීම නෙමෙයි තියෙන්නේ. ඒ ක්‍රම දෙක මොකක්ද කියන එකයි මට තියෙන්නේ. සංග්‍රහ අපේ ආසනාසේ කිව්ව විදිහට මේ ඒ කියන්නේ අර්ථය නෙවෙයි පදය හැදෙන ක්‍රම දෙකක් නේද කිව්වේ? ඔව් ඒ පදේ හැදෙන එතකොට අපිට එකම අර්ථයකින් ගන්න පුළුවන් නේද? පදය හැදෙන ක්‍රම දෙකක් තියෙනවා. එහෙමයි. මෙතන සංස අවසරයි. පදය හැදෙන ක්‍රම දෙකකින් කියලා ඒක දෙවිධයකට තමයි මේක ගන්න වෙන්නේ සන්නස. ඔව් එතකොට සහ ගන්නකොට සමග ගැනීම නේද ගන්නෙ? මොකක් සමගද කියලා අහුවොත්? ඒ කියන්නේ සමග එනකොට කොහොමද අපි සමග කියන අර්ථය විස්තර කරන්නේ? එහෙමයි. හරි. මේ එතකොට අර්ථ දෙකක් නෙමෙයි කියලායි අපිට කියන්නේ මේ ක්‍රම දෙකක් නෙමෙයි කියන්නේ මේ දෙකෙන්ම එකම කාරණේ තමයි ඉතින්නේ. කියන්නේ නික අර්ථ දෙකකින් කියනවා පැහැදිලි කිරීම දෙකක් වුණාට එකමනේ කොහොමද? එකම කෘත්‍යයේදී දෙකක් වෙන්න පුළුවන් නේද? දැන් එකම දෙයක් කරනකොට එකෙන් දෙකක් කාරණා වෙන්න පුළුවන් නේ. අපි අර කියන්නේ යම් තැනකට යනකොට අපි හිතපු තැනට දුරස් වෙනවා අර යන තැනට ලං වෙනවා. ඒ වගේ මෙතන සංග්‍රහ කිරීමක් මෙතනදී සංක්ෂේප කරනකොට කරන්නේ කෙටි ඒ කියන්නේ වචන දැන් අපි කියමු 55ක් තියෙනවා කියලා පද පරෝපන්නාසක ධර්මයක්. ඒත් 50 ගණනක් තියෙනවා. දැන් ඒ ටික කෙටි කිරීමක් කරනවා. ඒ වගේම පිඬු කිරීමකුත් කරනවානේ. කන්ද හතරක් කියලා පිඬු කරනවා. එතන දෙකක් කියලා පිඬු කරනවා. එහෙම කියන්න පුළුවන්. සංක්ෂේප කරන්නෙත් ඉතින් ඒ ටිකම. එහෙම ස්කන්ධ හතරක්. ද්වායතනානි හොಂತಿ. සංක්ෂේප කිරීම සනස මේ 23කට කොට මේ සංක්ෂේපයක් නෙමෙයිද මේ කරන්නේ? සංග්‍රහ වාරයේදී
උපසර්ගය ඇවිල්ලා ගහ ධාතුව එද්දී මේ කොටස් පරෝපන්නාසක ධර්ම මේ කොටස් 23කට සංක්ෂේප කෙරුවා. ඒ වගේම දෙවෙනි ක්‍රමේදී කොට්ටාස වාරයේ අර්ථ දක්වනවා. එහෙම නැත්නම් සංග්‍රහ වාරයේ අර්ථ දක්වනවා. චත්තාරෝ කන්දා මේ සමග අරගෙන පරෝපන්නාසක ධර්ම කොටස් ඔක්කොම සමග මේ කොටස් වශයෙන් සමග ගන්න. අරගෙන පිඬු කරනවා කියන එක කියන්නේ. එහෙමයි පිටු කරනවා. පිඬු කරනවා. හැබැයි එකතු සංක්ෂේප කරනවා. කරන්නේ ඈ? සංක්ෂේප කරන්නේ කොටස් 23කට. ඔව් එහෙම තමයි ගන්න තියෙන්නේ. ස්කන්ධ 4කට ගොනු කරනවා, පිඬු කරනවා. එහෙම කියන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි යමු ආහාර ගැනනේ කියන්නේ. සයෝ ආහාර කියලා තිබ්බනේ. ඒතකොට අවසරයි සමාවෙන්න මේ තව ඔව් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔය කිම්පණේතන් කියලා ඔය අපිට ප්‍රශ්න ආවේ මේ ආහාර නොආහාරා කියන තැන පස්සේ ඔව් කිම්පණේතන් ඕම ඇවිල්ලා මෙතන සංස ඒතේසුහි පස්ස ආහාරෝ මෙතන මේ ඒ ටික සංස එතන ඉඳලා මෙතෙන්ට එනවා. ඔව් ඒක මොකක්ද ඒක කියන්නේ? මේ ඒක සවන්නස ඒතේසු මේ පස්ස ආහාරෝ ඒක ටිකක් පරිවර්තනය පොඩ්ඩක් ඔව් එතන එතකොට කියන්නේ දැන් කියවනේ ඒවා මේ පච්චයත්තේ අතිරේක පච්චයා හොಂತಿ කියලා නේද? එහෙම පැහැදිලි නේද? ඒ කියන්නේ සහජාතය වගේ ඒවා තියෙනවා. එහෙම පච්චය භාවයෙන් ගත්තාම මේවා අතිරේක පච්චය ප්‍රත්‍යයන්ුත් මේ භාවයක් තියෙනවා. අන්න ඒ නිසා තමයි මේකට ආහාර කියලා කියන්නේ. ඊට පස්සේ දැන් කතං කියලා මේ එතකොට කතං කියලා ඊට පස්සේ විස්තර කරනවා මේ ඒක වෙන්නේ කොහොමද කියලා නේ. ඒ කොහොමද මේකේ අතිරේක පච්චයත්ය එන්නේ කියලා. එතකොට ඒකේ මුලින්ම විස්තර කරන්න යසු පස්සාහාරය ගැන විස්තර කරන්නේ. හරි. එහෙම පස්සාහාරය මොකද? ඒක මේ ඒකේ විශේෂ කාරණේ ගන්නේ වචනේ කියන්න ඕනද නැත්නම් මේ කාරණේකම ප්‍රමාණවත්ද? මේ මට පරිවර්තනය තිබුණා නම් සංස කාරණේ නම් තේරුණා එතන. ඔව් එතකොට ඒතේසු කියලා කියන්නේ මේ කතං කෙසේ දෙයත් විස්තර කරමි ඒතේසු මේ ප්‍රත්‍ය මේ තුන අතරින් පස්සාහාරය අවශේෂා පස්ස චේතනා විඥාන හැර සෙසු චේතසිකා චිත්තචෛතසිකයෝ යේසං ධම්මානං යම් ධර්මයන්ට පච්චයා සහජාතාදී ප්‍රත්‍ය හොಂತಿ පච්චයා හොಂತಿ ප්‍රත්‍ය වෙත්. අන්න එතන සවන්නස මේ අවශේෂා චිත්තචේසිකා දැන් පස්ස මේ චේතනා ඒ ටික තුන හැරුණාම යේසං ධම්මා අනිත් ධර්මයන්ට කොහොමද ප්‍රත්‍ය වෙන්නේ? ඒ කියන්නේ දැන් අවශේෂ චිත්තචෛසික යේසං ධම්මාන ඔව් අනිත් ධර්මයන් ඒ ආයස්තුන් කියන්නේ දැන් ඔය මේ වෙන ප්‍රත්‍ය ශක්තියින් තියෙන්නේ. එහෙමයි. වෙන ප්‍රත්‍ය ශක්තියින්ගෙන් ප්‍රත්‍ය වෙනවාද? ඒක චිත්තෝත්පාදේ පහළ වෙනවා සහජාත ප්‍රත්‍ය, සංප්‍රයුක්ත ප්‍රත්‍ය, අඤ්ඤවඤ්ඤ ප්‍රත්‍ය ඔය ආදී මේ ප ဋ ාණේ අපි ඉගෙන ගන්නෙ. ඒ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. අන්න ඒ තමයි කියන්නේ. එහෙම. හෝති තිස්සෝච වේදනා ආහරති කියලා කියනවා. එහෙම. ඒ ටික හරි සංස. හරිද ඒක? එහෙම. ඊට පස්සේ වම් පින්සොන්. හරි සංස. ඒක විතරයිනේ. එහෙමයි. හරි. හොඳයි අපි වම් පින්සොන්. එතකොට එතන මුලින් ඉඳන් අපි විස්තර කරගත්තේ මේ ආහාර ප්‍රත්‍ය තමයි අරගෙන විස්තර කරන්නේ. ආහාර කියන එකට අර්ථ කියද්දී ආහාර ප්‍රත්‍ය කියලා තියෙනවනේ. ආහාර වලට ගත්තා මොකද්ද?
ආහාර ප්‍රත්‍ය කියන එක. කියන්නේ සූවිසි ප්‍රත්‍යයන් අතරින් ආහාර ප්‍රත්‍ය අරගෙන තමයි ඒ ආහාර ප්‍රත්‍යයට අනුකූලව තමයි දැන් මේ උඩ විස්තරය කරේ. හරි. ඊට පස්සේ දැන් විස්තර කරන්න යන්නේ මේ මෙතන ඊට පස්සේ විස්තර කරන්නේ දැන් මේ මේ ආහාර කියන එකට තව අර්ථයක් දෙන්න පුළුවන්. හරි. ඒ තමයි මේ උපස්තම්භක කියන අර්ථය. හරි. උපස්තම්භක කියන අර්ථය. උපස්තම්භක කියන අර්ථය දෙන්න පුළුවන්. ඒතර මේ උපස්තම්භක අර්ථය තමයි ඊළඟට කියන්නේ. හරි. කියව ගමුද අපි? ඔය ඉන්නවද පඤ්ඤාත සාජකන් හරි කවුරු හරි? එහෙම සංසවසරයි. හරි. උපත්ථම්බ කට්ඨේනවා ඉමේ තයෝ ආහාරාති වුත්තා වා නතහොත් උපත්ථම්බ කට්ඨේන අපි මේක උපස්තම්භක අපි කියවමු මම කියවෙ නන්න. හරි. එහෙම එහෙම උපත්ථම්බ කට්ඨේනවා ඉමේ තයෝ ආහාරාති වුත්තා ඉමේහි සම්පයුත්තක ධම්මානං කබලීකාරා ආහාරෝ විය රූපකායස්ස උපත්ථම්බක පච්චයා හොಂತಿ තේනේව උතං අරූපිනෝ ආහාරා සම්පයුත්තකානං ධම්මානං තං සමුට්ඨානානං ච රූපානං ආහාර පච්චේන පච්චයෝති. ඒක එතන දැන් උපස්තම්භක භාවයෙන් තමයි කියන්නේ. ඒතර උපස්තම්භක භාවයෙන්ුත් මේකට ඉමේතයෝ ආහාරාති උත්තා ආහාර කියලා කියන්න පුළුවන්. ඒතර ඒක විස්තර කරනවා කොහොමද මේ කියන මේ ධර්මයන් ආහාර ධර්මයන් සම්පයුත්තකානං ධම්මාන මේ ඉමේහි කියලා කියන අතර මෙතන මේ පස්ස චේතනා විඥාන කියන තුන විතරයි ගන්නෙ. සම්පයුත්තකානං ධම්මාන කබලීකාරෝ ආහාරෝ විය. දැන් සම්ප්‍රයුක්ත මේ කියන පස්ස චේතනා විඥාන කියන ධර්මයෝ මේ සම්ප්‍රයුක්ත ධර්මයන්ට තමන් එක්ක උපදින්නා වුණු අනිත් ධර්මයන්ට කබලීකාරෝ ආහාරෝ රූපකායස උපත්තම්බක පච්චයා හොಂತಿ. ඒතර කබලීකාර ආහාරය රූපකායට ඒ අනිත් රූප ධර්මයන්ට උපස්තම්භනය වෙනවා වගේ මේ සම්ප්‍රයුක්ත ධර්මයන්ොත් උපස්තම්භක භාවය තියෙනවා කියලා තමයි කියන්නේ. අන්න ඒ නිසා තමයි මෙතන මේ කාරණේ ගන්න. ඒ නිසා කියනවා මොකද්ද? තේනේව උත්තං අරූපිනෝ ආහාරා සම්පයුත්තකානං ධම්මානං තං සමුට්ඨානානං ච රූපානං ආහාර පච්චේන පච්චයෝති පච්චයා කියලා තියෙන්නේ. පච්චයෝ වෙන්න ඕන. පච්චයෝති කියලා කියන්නේ. හරි. ඒතරත් අන්න ඒ නිසා තමයි දේශනා කරනවානේ ප ဋ ාණේනවන්නේ අරූපිනෝ ආහාර අරූපී ආහාරයෝ සම්පයුත්තකානං ධම්මාන සම්ප්‍රයුක්තක ධර්මයන්ටද සංසමුට්ඨානානං ච රූපානං සංසමුට්ඨානික රූපයන්ටද ආහාර පච්චේන පච්චයෝ ආහාර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වේ කියලා කියනවා. හරි. ඒතර ඔය කියන්නේ ඔය කිව්වේ දෙවෙනි ක්‍රමයට තමයි විස්තර කරේ මොකද්ද? උපස්තම්භක කියන අර්ථය. හරි. ඊට පස්සේ තුන්වෙනි ණය ක්‍රමය තමයි දැන් ඊළඟට කරන්නේ අපරවණය කියලා විස්තර කරන්නේ. එතකොට ඒකට කියනවා මොකද්ද? මේ කාරණේ විදිහට කියනවා මොකද්ද? ආධ්‍යාත්මික සන්තතියට විශේෂයෙන් ප්‍රත්‍යවන බැවින්. හරි. විශේෂයෙන් ප්‍රත්‍යවන බැවින් තමයි ඊළඟ අර්ථය කියන්නේ. අපි එකත් කියව ගනිමු. ඊටසම පැහැදිලි කරන්න. අපරෝණයෝ අජ්ජත්තික සන්තතියා විශේෂ පච්චයත්තා කබලීකාරා ආහාරෝච ඉමේච තයෝ ධම්මා ආහාරාති වුත්තා විශේෂ පච්චයෝහි කබලීකාරා ආහාර භක්ඛානං සත්තානං රූපකායස්ස කබලීකාරෝ ආහාරෝ නාමකායේ වේදනාය පස්සෝ විඥානස්ස මනෝ සංචේතන නාම රූපස්ස විඥානං.
යතහ සයථාපි භික්කවේ අයං කායෝ ආහාරට්ඨිතිකෝ ආහාරං පටිච්ච තිට්ඨති අනාහාරෝ නොතිට්ඨති තථා පස්සපච්චයා වේදනා සංඛාරපච්චයා විඥානං විඥානපච්චයා නාම රූපಂತಿ. එතකොට එතන කියනවා මොකද්ද මේ අජ්ජත් සන්තතිය අජ්ජත්තික සන්තතිය කියලා කියන්නේ මොකද්ද මේ ආධ්‍යාත්මික සන්තතිය. ඒ කියන්නේ මේ ස්කන්ධයන්ට ආධ්‍යාත්මික ස්කන්ධයන්ට විශේෂ පච්චයත්ත මේක විශේෂ ප්‍රත්‍යක් වෙනවා කියලා කියන්නේ මේ ආහාර ධර්මයන් හතර. අන්න ඒ නිසා කබලීකාරෝ ආහාරෝච ඉමේච තයෝ ධම්මා. මේ කබලීකාර ආහාරයේ මේ කියන පස්ස චේතනා විඥාන කියන නාමාහාර ධර්මයන්ොයි ආහාරාති උත්ත ආහාරා කියලා කියනවා. ඊට පස්සේ කියනවා මොකද්ද විශේෂ පච්චයයි කබලීකාර ආහාර බක්කාන. එතන මේ කබලීකාර ආහාර මේ බක්කාන සත්තානේ කබලීකාර ආහාරය අනුභව කරන සත්වයන්ට සත්වයන්ගේ රූපකායට කබලීකාරෝ ආහාරෝ විශේෂ පච්චය කබලීකාර ආහාරය විශේෂ ප්‍රත්‍යක් වෙනවා. ඊට පස්සේ මේ විශේෂ ප්‍රත්‍ය වීම ඊට පස්සේ නාමකායේ වේදනාය පස්සෝ. ඒතර නාමකාය ගත්තාම වේදනාවට පස්සේ විශේෂ ප්‍රත්‍යක් වෙනවා. විඥානස්ස මනෝ සංචේතන. ඒතර විඥාණයට මනෝ සංචේතන විශේෂ ප්‍රත්‍යක් වෙනවා. නාම රූපස්ස විඥාන නාම රූපයට විඥානේ විශේෂ ප්‍රත්‍යක් වෙනවා. ඒ නිසා තමයි මෙතන මේ ටික ගන්න. ඉතින් ඒකට උදාහරණයක් විදිහට සාධක පාඨයක් අරගෙන දක්වනවා මේ සේයතාපි භික්කවේ අයං කායෝ කියලා භික්කවේ මහණෙනි සේයතාපි අයං කායෝ මේ රූපකාය යම්සේ ආහාරට්ඨිතිකෝ ආහාරට්ඨිතික වේද කියන ආහාර ඒ නිසා ආහාර ඨිතික වේද ආහාරම් පටිච්ච තිට්ඨති ආහාරය නිසා පිහිටා ගනීද අනාහාරෝ ආහාර නොමැතිව නොතිට්ඨති නොපවති කියලා කියනවා. හරි. එතකොට මේ ආහාර ගැන තමයි විශේෂයෙන් කියන්නේ. හරි. ඔව්. ඉතින් ඒ නිසා මේ විශේෂාර්ථය තමයි මෙතන මේ කියන ආධ්‍යාත්මික සන්තතියේ පැවැත්මට මේක විශේෂයෙන් හේතු වෙනවා කියලා තමයි කියන්නේ. ඒතර මේ සූත්‍ර පාඨයේ එන්නේ බොජ්ජංග සංයුත්තේ පබ්බත වර්ගයේ කාය සූත්‍රයේ තමයි මේ පාඨය දැක්වෙන්නේ. හරි. ඔව්. ඒතර එහෙම තමයි ආහාර ගත්තොත් ආහාර කියලා කියන්නේ මේ ක්‍රම තුනට. හරි මේ ක්‍රම තුනේ යෙදෙන තමයි කියන්නේ. හරි. ඉතින් දැන් පොඩි ප්‍රශ්නයක් එනවා. අතන මේ අභිධම්මත් සංග්‍රහ භාෂා ටීකාවේ සයාඩෝ මේක විස්තර කරලා තියෙනවා. විස්තර කරලා මේ ඉතින් මේ ආහාර මේවට ආහාර වෙන හැටි කියනවනේ. ඒක දන්නව නේද ඉතින්? කබලීකාර ආහාරය කියන එක ගත්තාම දැන් කාම භවයේ සත්වය ගත්තයින් පස්සේ ඉතින් ඒගොල්ලෝ මේ සත්වය පෙර කරන ලද මේ කර්මයන් නිසා උපදින. දිව්‍ය ලෝකවල, මනුෂ්‍ය ලෝකවල වෙනත් අපායවල ආදී උපදිනවා. හැබැයි මේ උපදුනාට මේ කර්මයෙන් මේගොල්ලන්ට පවතින්න පුළුවන් කමක් නැහැ. කර්ම ශක්තියම ඉස්සරහට යන්නේ නැහැ. කබලීකාර ආහාර කියන මේ කෑම, ඒ කියන්නේ කන බොන ආහාරය ලැබුණයින් පස්සේ තමයි මේගොල්ලෝ පවතින්නේ. මේ සත්වයන්ට පවතින්නට පුළුවන්කම ලැබෙන්නේ සමහරවිට. අන්න ඒ නිසා තමයි මේ සත්වයන්ට ඒකට විශේෂ කාරණයක් වෙන්නේ. ඒතර පස්ස ආහාරය කියන එක ගන්න විශේෂයෙන්ම ඒකට එන්නේ සවනාස මේ සංසාරයේ මේ හැසිරෙන සත්වයන්ගේ ඒ භවය නැවත නැවත පවතින්නට පස්සේ කියන එක මේ විශේෂ කාරණයක් වෙනවා. පස්සේ නැත්තම් වේදනාවත් එන්නේ නැහැ. වේදනාවක් නැත්තම් තණ්හාව වෙන්නේත් නැහැ. ඒ නිසා මේ තණ්හාව ඉතින් සසර පවතින විශේෂ කාරණයක් වෙනවානේ. ඉතින් එතකොට ඒක මේ කාරණයක් වෙනවා. හරි. ඒ කියන්නේ හරි මේ සත්‍ය සසර යන්නට මේක විශේෂ කාරණයක් වෙනවා. ඊළඟට මනෝ සංචේතනාවයි විඥානයයි ගත්තහම මනෝ සංචේතන ආහාරය කියලා විතර විශේෂයෙන් කියන්නේ මේ කුසල අකුසල සංස්කාරයන් ගැන තමයි කියන්නේ. ඒතර සංඛාරපච්චය විඥාන වෙන්නේ නේ. ඒතර මේ කර්මය
මේ විඥානයක් සකස් කරන ප්‍රතිසන්දි විඥානයක් සකස් කරන්න අවශ්‍ය වෙන කර්මය තියෙනවා නේ. මනෝ සංචේතන ආහාර කියන ගන්න විශේෂයෙන් මේක. එතකොට ඒ නිසා තමයි මේක විශේෂ කාරණයක් වෙන්නේ. එතකොට ඔහොම තමයි ඔය වෙන්නේ. ඊට පස්සේ විඥාන පත්‍ය විඥාන ආහාරය ගත්තාමත් මොකද වෙන්නේ? විඥානය නිසා නාම රූප විඥාන පත්‍ය නාම රූපං කියලා තියෙනවානේ ප්‍රතිසන්දි අවස්ථාවේ. එතකොට එතනටත් ඒක විශේෂ කාරණයක් වෙනවා. මේ සත්‍ය සසර ගෙනියන්නට. ඒ නිසා තමයි ඔය ධර්මයන් හතර ආහාර කියන නම ලැබෙන්නේ. ඊට පස්සේ මෙතන මේ සෑඩෝ ඇත්තරම සංගීති සූත්‍ර අටකතාවේ ඉන කාරණයක අරගෙන පෙන්නලා තිනවා. ඒ තමයි අසඤ්ඤ සත්ත්ව භවය සහ ආහාර කියන එක ගත්තයින් පස්සේ. ඒතර දැන් ප්‍රශ්නයක් එනවන්නේ. දැන් මේ කබලිකාර ආහාරය ඊට පස්සේ මේ අනිත් ආහාර තුන නාමාහාර ධර්මයන් තුන මේ නාමාහාර ධර්මයන් තුන ස්වාමීන් වහන්සේ ඉන්නේ නැහැ මේ අසඤ්ඤ සත්ත්ව භවයේ. හරි. නාමාහාර තුන ඉන්නෙත් නැහැ. ඊට පස්සේ කබලිකාර ආහාරය ඉන්නෙත් නැහැ. එහෙනම් දැන් ප්‍රශ්නයක් එනවා මොකද සූත්‍රාන්තයේ සඳහන් වෙනවා දේශනා වෙනවා සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා කියලා එනවනේ පාළියේ නේද? ඒතර පොඩි ප්‍රශ්නයක් එනවා දැන් කොහොමද මේක දැන් සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා කියලා කියනවා. ඒතර අසං සත්ත්ව භවයේදී ඔය ආහාර එකක්වත් නැහැ. එහෙනම් කොහොමද මේකට ආහාරට්ඨිතිකයි කියලා කියන්නේ? ඉතින් එතකොට එතන මේ විස්තර කරනවා. ඉතින් මේ අටකතාවේ තියෙන කාරණේට අනුකූලව මෙතන මේකේ මේ මුඛ්‍ය නැත්නම් ඒකේ ප්‍රධාන වශයෙන් මුඛ්‍ය වශයෙන් ගන්න ආහාර කියලා එකක් වර්ගයක කාරණයක් අපි තේරුම් ගන්නට ඕනේ. ඊට පස්සේ පරියාය වශයෙන් පරියාය ආහාර කියලා තව විදිහකට මේක තේරුම් ගන්නට ඕනේ. ඒතර කබලීකාර ආහාර ආදී හතර මුඛ්‍ය ආහාර වෙන්නේ. කියන්නේ ඒකාන්ත වශයෙන් වෙන ප්‍රධාන වශයෙන් වෙන ආහාර ටික තමයි කියන්නේ. එතකොට ඒකේ මේ ඒ එතකොට ඒකේ පරියාය ආහාර කියලා කියන්නේ ඒකේ දැන් ඵලයක් තියෙනවානේ. ඒතර ඒ ඵලයට ඵලයක් වෙන කියන්නේ අර කියන හේතු නිසා ඒ මුඛ්‍ය ධර්මයන් නිසා වන ඵලය පැත්තෙන් තියෙන ඒවාට තමයි පරියාය ආහාර කියලා කියන්නේ. ඒතර දැන් අසං සත්ව භූමියේදී මේ සත්වයෝ මේ කල්ප 500ක් ඉන්නවනේ මහා කල්ප 500ක් ඉන්න පුළුවන් එයාට. එතකොට එතන සන්හන්සේ ඒ එච්චර දිග කාලයක් මේ සත්වයන්ට ජීවත් වෙන්නට මේ ඒ සත්වයන්ගේ කලින් ජීවිතයේදී තිබ්බ ඒ අසං සත්ව භවයට ඒ සත්වයන්ව ගෙනිච්ච ඥාන චේතනාව තියෙනවනේ. ඥාන චේතනාව කියන්නේ මොකද්ද? ඒතර මනෝ සංචේතන ආහාරයනේ. එතන ඒ කුසල චේතනාවක් නේ මෙතන ඒ කාරණේ වෙන්නේ. එතකොට ඒක මේ අන්නේ ඒ ඥාන චේතනාව කියන එක තියෙනවා. හරි ඒ ඥාන චේතනාව තමයි එතන පරයය වශයෙන් ගන්නෙ. එතකොට අන්නේ ඥාන චේතනාව කියන ආහාරය සලකලා තමයි මෙතන සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා කියන එක මේ ඒ අසඤ්ඤ භූමියටත් අදාළ වෙන්නේ. හරි ඒ කාරණේ විශේෂයෙන් මෙතන සෑඩෝ පැහැදිලි කරලා තිබුණා. ඊට පස්සේ අපි යමු ඊට පස්සේ කියවගන්න. අධිපති අට්ඨේන පන අට්ඨේව ධම්මා ඉන්ද්‍රියානි හොಂತಿ න අවශේෂා තේන වුත්තං අට්ඨින්ද්‍රියානි හොಂತಿ इति. එතකොට අධිපති ඊට පස්සේ ධර්ම 8ක් එනවා. අධිපති භාවයෙන් ඉතුරු ධර්මයන් ඉන්නේ නැහැ. හරි මොනවාද ඒ අධිපති 8? ජීවිතේන්ද්‍රිය, චිත්තය, ඊට පස්සේ වේදනාව, ශ්‍රද්ධාව, විරිය, සති, ඒකාග්‍රතාව, ප්‍රඥා. මේ ටික තමයි ඉන්නේ. හරි. ටික අපි දැන් ඉදිරියට කියව ගන්නවා. මේ ධර්මයන් ටික මොනවද කියලා. ඊළඟට උපනිජ්ජායනට්ඨේන පංචේව ධම්මා ඥානංගානි හෝති. හොಂತಿ. උපනිජ්ජායන අර්ථය කියන්නේ ආරම්මණයට සමීප වෙලා ඒක මේ උපනිජ්ජායන කරනවා කියන්නේ බලනවා බැලීම් කියන අර්ථයෙන් මේ ඒ අර්ථයෙන් ධානාංග 5ක් තියෙනවා. ඊට පස්සේ තේන උත්තංගන නිසා තමයි දේශනා කරලා තියෙන්නේ කොහොමද පංචාංගිකං ඥානං හෝති කියලා නේ. මේ මෙතන මේ පංචාංගිකං ඥානං හෝති කියලා
මෙන්න මේක කියන තමයි මේ සංස් කිව්වේ පංචාංගිකං ඥානං හෝති කියලා. ඊට පස්සේ නීයානට්ඨේනච හේත්වට්ඨේනච පංචේව ධම්මා මග්ගංගානි හොಂತಿ. තේන උත්තම් පංචාංගිකෝ මග්ගෝ හෝති. ඊට පස්සේ තිබෙන පංචාංගිකෝ මග්ගෝ හෝති කියලා. එතකොට ඒකට කියනවා නීයානට්ඨේනච. නීයානට්ඨේන කියන්නේ මොකද්ද මේ සංසාර වෘත්තයෙන් මේ එකෙන් එළියට ගෙනියනවානේ. එකෙන් ඉවතට ගෙනියනවා කියන අර්ථයෙන්. අන්න ඒ අර්ථයෙන් උත් ගන්නවා ඊළඟට හේත්වට්ඨේන කියලා කියනවා. එතකොට නිර්වාණයට පමුණවන්නා වූ සම්පාපක හේතු කියන අර්ථයෙන්ුත් මේ ටික ගන්න තියෙන්නේ. පංචේව ධම්මා. අතර ධර්මයන් පහක්ම මේ මග්ගංගානි වෙනවා. හරි. ඒ නිසා තමයි දේශනා කරන්නේ පංචේන උත්තම් පංචාංගිකෝ මග්ගෝ හෝති. ඊට පස්සේ කිංචාපිහි අට්ටාංගිකෝ අරියෝ මග්ගෝ ලෝකීය චිත්තේ පන ඒකක්ඛනේ තිස්සෝ විරතියෝ න ලබ්බන්ති තස්මා පංචාංගිකෝති බුද්ධෝ. එතකොට කිංචාපි කියලා කියන්නේ මොකද්ද? ඉතින් මේ කියන කාරණය වෙනවා ඉතින් මේ විදිහට. හැබැයි මේ විදිහට වුණාට ලෝකීය චිත්තේ කියන්නේ මේ ලෞකික සිතේ ඒකක්ඛනි. ତර එක ෂණයක තිස්සෝ විරතියෝ න ලබ්බන්ති. මේ විරති තුන විරති චෛතසික තුන ලැබෙන්නේ නැහැ එක මොහොතේ එක ක්ෂණයේදී. අන්න ඒ නිසා තමයි මෙතන පංචාංගිකෝ කියලා මේ දේශනා කරේ. ඒතර පංචාංගිකෝ කියන්නේ මේ පංචාංගිකෝ මග්ගෝ කියලා දේශනා කරන්නේ. ඒකේ අංග පහක් විතරක් එන්නේ අන්නේ හේතුව නිසා. හරි. ඊට පස්සේ දැන් මෙතන චෝදනාවක් තියෙනවා. මොකද්ද මේ චෝදනාව? අපි කියමු නේද? හරි චෝදනාව එන්නේ මොකක් නිසාද දන්නවද? සූත්‍රාන්තයේදී ගත්තාම විශේෂයෙන්ම මේ ආරෂ්ඨාංගික මාර්ගය නේ දක්වන්නේ නේ. මාර්ගාංග 8ක් තියෙනවා කියලා දේශනා කරනවා නේ. හැමතිස්සෙම සූත්‍රයක මාර්ගාංග 5ක් තියෙනවා කියලා දේශනා කරන්නේ නෑනේ. ඒ සූත්‍රාන්තයකත් එක සලකලා බැලුවොත් එහෙම මොකද පංචාංගිකෝ මග්ගෝ කියන එක එහෙම එකක් කියන්න සුදුසු නෑ කියලා එහෙම අර්ථයකට යම් කෙනෙක්ට එන්නට පුළුවන්. හරි කියලා ඉතින් මේ සූත්‍රයෙන් මේ උද්දෘත කරලා අරගෙන තමයි මේ ඊළඟ වාක්‍ය දක්වන්නේ. හරි කියමු. නනුච යථාගත මග්ගෝති කෝ භික්ඛු අරියස්සේතං අට්ඨංගිකස්ස මග්ගස්ස අදි වචනಂತಿ ඉමස්මින් සුත්තේව ලෝකෝත්තර මග්ගෝ අට්ඨංගිකෝ පුබ්බභාග විපස්සනා මග්ගෝපි තතේව අට්ඨංගිකෝති යථාගත මග්ග වචනේන ඉමස්සත්තස්ස දීපිතත්තා ලෝකීය මග්ගේනාපි අට්ඨංගිකේන භවිතබ්බන්ති න භවිතබ්බං අයං හි සුත්තාන්තික දේශනා නාම පරියාය දේශනා තේනහ පුබ්බේව කෝපනස්ස කාය කම්මං වචී කම්මං ආජීවෝ සුපරිසිද්ධෝ හෝති අයං පන නිප්පරියාය දේශනා ලෝකීය චිත්තස්මිහි විරති නේ නලභන්ති තස්මා පංචාංගිකෝව උත්තෝති. දැන් මුලින් වෙනවා චෝදනාව. දැන් චෝදනාව දක්වනවා යථාගත මග්ගෝ තිකෝ බික්ඛු අරියස්සේ තං අට්ඨංගිකස්ස මග්ගස්ස අදි වචන. මෙන්න මේ පාඩය මේ සූත්‍රයේ එන්නේ සාංශ මේ සලායතන සංයුත්තේ ආසීවිස වර්ගයේන කිංසුකෝපම සූත්‍රය තමයි මේ පාළියේ එන්නේ. එතකොට මෙතන මේකෙන් අදහස් වෙන්නේ මේ යථාගත මග්ගෝතිකෝ භික්ඛවේ අරියස්සේතං අට්ඨංගිකස්ස මග්ගස්ස අදි වචනං කියන එකෙන් ලෝකෝත්තර මාර්ගයට උපදවන්නට කලින් මේ සමස්ත මේ සූත්‍රයම අපිට මෙතන විස්තර කරන්න බෑ. මේකේ අර්ථය ගත්තොත් කියන්නේ මොකද මේ යථාගත මග්ගෝ කියන එකෙන් අදහස් වෙනවා මේ ලෝකෝත්තර මාර්ගයේ උපදවන්නට කලින් විපස්සනා කරන අවස්ථාවේදී කියන්නේ ඒ පූර්ව භාග වෙන විපස්සනාවයි ඒ කියන්නේ ලෞකික මාර්ගයනේ ලෞකික මාර්ගය ගැන කියන්නේ. ඒ ලෞකික මාර්ගය ඉතින් ඒකට අනුකූලව ඊට පහළ වෙන මොකද්ද? ලෝකෝත්තර මාර්ගයක් තියෙනවා. කියන්නේ ලෞකික සහ ලෝකෝත්තර අවස්ථා දෙකම තියෙනවා. ඒතර මේ අවස්ථා දෙකම තමයි මෙතන අරගෙන මේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ මොකද්ද? යථාගත මග්ගෝ කියලා. හරි. යථාගත කියන්නේ යථා ආගත කියන එක. එතකොට
එහෙම තමයි ඒක විස්තර කරන්නේ. ඉතින් මේ ඒතර මේ සූත්‍රේ ගත්තාම මොකද්ද තියෙන්නේ? මේ සූත්‍රයේ යතේව ලෝකුත්තර මග්ගෝ අට්ටංගිකෝ පුබ්බ භාග විපස්සනා මග්ගෝපි තතේව අට්ටංගිකෝ උත්ති. යථාගත මග්ග වචනේ ඉමස් සත්තස්ස දීපිතත්තා ලෝකුත්තර මග්ගේනාපි අට්ටංගිකේන භවිතබ්බං කියලා කියනවා. ඒතර දැන් මේ එතන සූත්‍රය ගත්තාම මොකද තියෙන්නේ? මේ පූර්ව භාග විපස්සනාවයි ඒ වගේ මේ ලෝකෝත්තර මාර්ගය ඒ වගේම පූර්ව භාග විපස්සනාවයි මේ දක්වනවා මොකද්ද? අට්ටංගික කියලා. ඉතින් ඒ යථාගත මග්ග වචනේ කියන එකෙන් ඒ වචනයෙන් මෙන්න මේ කියන අර්ථය දක්වපු නිසා ලෝකීය මාර්ගයත් දැන් මෙතන මේ දක්වන ලෝකීය මාර්ගයක් තියෙනවානේ. ඒතර ලෝකීය මාර්ගයත් මේ කියන මාර්ගාංගයට තියනවාද කියලා ප්‍රශ්නයක් අහනවා. හරි දැන් මේ ලෝකීය මාතර දැන් ගත්තාම දැන් මේ සූත්‍රය අපිට බැලුමට පේන්නේ මොකක්ද එහෙනම් මේකේ අර්ථය කියන්නේ එතන ලෝකීය මාර්ගයේ මාර්ගාංග 8ක් තියෙන්නට ඕනේ නේ කියලා එහෙම අර්ථයකට එන්න පුළුවන්. අන්න එහෙම තියනවාද කියලා අහනවා. හරි. ඉතින් එතකොට මේකේ අර්ථය පැහැදිලි නේද? විරති චෛතික ගත්තාම නෙවෙයි. මේ එකට එන්නේ නැහනේ නේ. මේ ඔක්කොම එකපාර පහළ වෙන්නේ නැහනේ. වෙන වෙනමනේ පහළ වෙන්නේ ලෞකික මේ අවස්ථාවලදී ලෞකික සිත්වලදී. તો විදර්ශනාවේදී කොහොමදත් ඒවා පහළ වෙන්නේ නැහැ. ඒ කරුණානුත්තරකසන. ඒ මාර්ගාංග නෙවෙයිනේ අස්. එහෙමයි. එතකොට මේ එතකොට ඉතින් මේ ඒතර මෙතන මේ ලෞකික විපස්සනා මාර්ග මේ ඔය මේ විදිහට දැන් මේ සූත්‍රයේ තියෙනවානේ ලෞකික මාර්ගයත් මේ අට්ටංගික මග්ගයි කියලා ඇතුළත් වෙනවානේ. එහෙම කියනවා නම් මේ පංචාංගිකෝ මග්ගෝ හෝති කියලා දේශනා කරන්නේ නැතුව මෙතන අට්ටාංගිකෝ මග්ගෝ හෝති කියලා දේශනා කරන්න තිබ්බා නේද කියන එක තමයි මෙතන අහන්නේ. මග්ගේන අපි අට්ටාංගිකේන භවිතබ්බන් කියන්නේ ඒක. ලෝකයේ මග්ගේන අපි අට්ටාංගිකේන භවිතබ්බන් කියලා අහන්නේ ඒකයි. හරි ඊට පස්සේ ඒකට පිළිතුර දෙනවා සානස කොහොමද? න භවිතබ්බන් කියලා. න භවිතබ්බන් කියලා කියන්නේ මොකද්ද මේ? ඒකට කියනවා මොකද්ද මේ ආයන්හි සුත්තාන්තික දේශනා නාම පරියාය දේශනා. මේ සූත්‍රාන්තික දේශනාව කියන්නේ මොකද්ද සානස? මේක පරියාය දේශනාව. හරි වෙනත් ක්‍රමයකින් දේශනා කරන්නේ. ඍජු ඒ කියන්නේ ඒකේ නොයෙක් ක්‍රම තියෙනවානේ. ඒකට ඒ පරියායකින් ක්‍රමයක් ක්‍රමයකින් තමයි මේ සූත්‍රාන්තික දේශනාව මෙතන සිද්ධ කරලා තියෙන්නේ. හරි. හරි. අන්න ඒ නිසා දැන් ඒකට තව ඒකේ මේ තව මේ ඒක දක්වන්න මේ පරයාය දේශනාවක් සහ ඊට පස්සේ මේ පූර්ව භාගව පහළවන මේ පූර්ව භාගව පහළවන විරතිය සම්බන්ධයෙන් කරුණු දක්වන තවත් සූත්‍රයක් මෙතන මේ පෙන්නලා තියෙනවා. මේ සූත්‍රය උපරිපන්නාසකේ මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේ සලායතන වර්ගයේ මහා සලායතන සූත්‍රයේන පාළියක් තමයි මෙතන දක්වන්නේ. එතකොට මේ පාළිය දක්වන කොහොමද? පුබ්බේව කෝපනස්ස කාය කම්මං වචී කම්මං ආජීවෝ සුපරිසුද්ධෝ හෝති इति අයං පන නිප්පරයාය දේශනා. ති අයං නෑ මෙතන මේ අයං කියන එක මෙතන නතර වෙන වාක්‍ය මෙතනින් වාක්‍ය නතර වෙනවා. මෙතනින් හිතක් තියාගන්න ඕනේ. හරිනේ සංසේ කාරණේ. එතන මෙතනින් නතක් ඒතර මේ එතන මේ කියන්නේ පුබ්බේව 50 කාය කම්මං වචී කම්මං ආජීවෝ පාරිසුද්ධෝ හෝති කියලා කියනවනේ. වචී කම්මං ආජීවෝ පාරිසුද්ධෝ හෝති කියලා. මෙතන මේ කියන්නේ සාන්නවංශ මේ කොටස කඩුයිද සිංහල පොතේ
පරිජිතාස් වෙනසක් තියෙනවා චට්ට සංගායනාවත් එක්ක. පොතත් එක්ක. නෑ නේ සංස. පොඩක් උඩ තැනක් නම් හැදෙන්න ඕන මේ යථාගත මග්ග වචනේන කියලා තියෙන්නේ. ඕකේ. ඔව්. මෙතන තියෙන්නේ පොතේ යථාගත වචනේන කියන්නේ. ඒතන විතරයි. ඔව්. සාමාන්‍ය පොඩි වෙනසක් තියෙනවා. කොහොම නමුත් මෙතන කියන්නේ පූර්ව භාගය ගැන තමයි කියන්නේ. හරි මේක පූර්ව භාගය තමයි විශේෂයෙන් කියන්නේ. ඒ සූත්‍රය ගත්තාම මේක 8ක් කියලා නෙමෙයි අරගෙන පෙන්නන්නේ. ඒක පූර්ව භාගයක් විදිහට තමයි පෙන්වන්නේ. හරි මම මාර්ගාංග 8ක් කියලා ගන්නේ නෑ සන්නස්. එතකොට මේ ඔව් අතන එතකොට එහෙමද? නැත්නම් මේ තුනත් එක්ක පූර්ව භාගයත් එක්ක 8ක් කියලා පෙන්නනවද? දැන් පවතින්නේ 5යි. පූර්ව භාග මේ කාය කර්ම ඒ කියන්නේ මෙතන මේ වචී ආජීව කාය කර්ම සහ වචී කර්ම ආජීව කියන මේ තුනත් එක්ක 8ක් මේ පූර්ව භාග ටිකක් අරගෙන 8ක් වෙන්නන එකද කරන්නේ? මේ දෙවනි සූත්‍රයෙන් සන්නස්. මේ සූත්‍රයෙන්ද? ඔව්. මෙතන ඇත්තරම සංස විශේෂයෙන් කියන්නේ මේ විරති තුන තියෙනවනේ සන්නස. මේ විරති තුන පූර්ව භාගයේ පහළ වෙනවා කියලා තමයි මේ කියන්නේ සංස. පුබ්බේකෝපනස්ස කාය කම්මං වචී කම්මං ආජීවෝ සුපරිසුද්ධෝ හෝති කියලා. පූර්ව භාගයේ වෙන කාරණයක් ගැන තමයි කියන්නේ සන්නස. ඒක පරියාවෙන් යා වශයෙන් අර පූර්ව පිරිසුදුණු ඒ කාරණා තුනත් අරගෙන 8ක් වශයෙන් පෙන්නන එකද කරන්නේ? පළවෙනි එකේදී සන්නහංශ මේ පළවෙනි එකේ දැන් මුලින් පෙන්වන සූත්‍රයක් කලින් සූත්‍රය මෙන්න මේ යථාගතස්ස යථාගතමක් ඔව් ඒ සූත්‍ර මේක දැක්කවනේ. ඒතර මේක ඇත්තටම 8ම එකට තිබ්බනේ ඔක්කොම ටික සමස මෙතන. ඒතර මෙතන ඇත්තට මේ සූත්‍රයෙන් කරලා තියෙන්නේ මේ පූර්ව භාගයේ ටික වෙන් කරලා පෙන්නලා තියෙනවා. මේක පූර්ව භාග කියලා කොටසකුත් තියෙනවා කියලා. ඒක මේ විශේෂයෙන් වෙන් කරලා පෙන්නලා තියෙනවා. හරි. ඒතර මේ උදාහරණ දෙකම තමයි මේ දක්වන්නේ සමහරවිට. මේ දෙපැත්තටම තියෙන උදාහරණ දෙක තමයි දක්වන්නේ. හරි. හැබැයි අයංපන. හරි. ඒතර අයංපන කියලා කියන්නේ මොකද්ද? මේ අයං කියලා මෙතන මේ කියන්නේ මේ පාළි ආවනේ පංචාංගිකෝ මග්ගෝ කියලා මේ දැන් මේ අභිධර්ම පාළිය ආවනේ නේ. පංචාංගිකෝ මග්ගෝ හෝති කියන මේ අභිධර්ම දේශනා පාළියක් ආවනේ. මේ අභිධර්ම පාළියේ දේශනාව ගත්තාම මොකද්ද? මේක නිප්පරියාය දේශනාව. මේක එහෙම පරියාය දේශනාවක් නෙමෙයි. හරි. ඒ පරියාය දේශනාවක් නොවන ඉඳ තමයි ඊට පස්සේ කියන්නේ සන්නාස මොකද්ද? ඒක විස්තර කරනවා හි කියන එක පටන් අරන් ලෝකයේ චිත්තස්මින් හි තිස්සෝ විරතියෝ ඒකක්කනේ ලබ්බන්ති. ලෞකික හිතේ මේ විරති තුන ඒකක්ෂණේ ලැබෙන්නේ නැහැ. අන්න ඒ නිසා මොකද මේ අභිධර්ම දේශනාවේ තස්මා පංචාංගිකෝ උත්තෝති. පංචාංගිකෝ කියලා පංචාංගික කියලාම මෙතන මේ දේශනා කරා කියලා තමයි කියන්නේ. ඒක පැහැදිලි නේද? ස්වාමීන් වහන්සේ අවසරයි. ඔව් අශ්ව. මේ ස්වාමීන් වහන්සේ දෙවෙනි සූත්‍රයේ පොඩ්ඩක් ආයෙ පැහැදිලි කරන්න පුළුවන් නම් මේ කුබ්බේව කෝපනස් ඔව් මම පරිවර්තනය කරනුනේ. පුබ්බේව කියන එක සන්නේ පරිවර්තනය කරලා තියෙන්නේ විපස්සනා මාර්ගයට විපස්සනාවට පැමිණීමට පෙර පූර්ව භාගයේ පස්ස ඒ භික්ෂුවගේ කාය කම්මං කාය කර්මයේද වචී කම්මං වචී කර්මයේද ආජීවෝ ආජීවයේද ඒ කියන්නේ ඉතින් ආජීවයේද සුපරිසුද්ධෝ හෝති සුපරිසුද්ධ වේ. එතකොට එතනින් දක්වන්නේ පූර්ව භාගයේ මේ විරතිය මේ අතර මේ කාය කම්ම වචී කම්ම මෙතන මේ ටිකෙන් කියන්නේ මොනවද මේ කාය කම්ම වචී කම්ම ආජීව කියන එකෙන් අදහස් කරන්නේ මොනවද මේ විරති චෛතසික එතකොට ඒ තුනම තියෙනවා කියලාද ගන්න ඕනේ? නෑ ඒ තුන පූර්ව භාගයේදී තියනවා කියලා තමයි කියන්නේ. විදර්ශනාවට කලින් මේ ටික තියෙන්න ඕන කියලා කියන්නේ. තියෙනවා කියලා කියන්නේ. සුපරිසුද්ධ වෙනවා කියලා කියන්නේ.
දැන් එතකොට ඒකයි මේ මෙතන මේ සූත්‍රය දැන් මේ පිටපෙදේ සංසිද්ධ ඇහුවේ කාරණය මේතන කියපු සූත්‍රයයි මෙතන මේ උඩ කියපු සූත්‍රයයි මේ යථාගත මග්ගෝතිකෝ බික්ඛු අරියස්සේතං පට්ටංගිකස්ස මග්ගස් ආදි වචනං කියලා මේ උඩ කියපු සූත්‍රය ගත්තාම දැන් මේ දෙක වෙනසක් තියෙනවානේ. ඒතර මේක එක පරයයකින් දේශනා කරා. හරි. ඒතර මේ දෙවෙනි මේ ගත්තාම මේ සූත්‍රය ගත්තාම මජ්ක්‍ධිම පඤ්ඤාසකේ එන මේ සූත්‍රය ගත්තාම මේක වෙනත් පරයයකින් දේශනා කරන්න. හරි. ඒතර මේ දෙකේ වෙනස තමයි මෙතන අරගෙන පෙන්වන්නේ. ආයසන් වහන්සේ ඒ කියන්නේ දැන් යථාගත මග්ග කියන සූත්‍රයෙන් කිව්වේ මේ අට්ඨංගික මාර්ගය මේ ආර්ය. එතකොට දෙවෙනියට පුබ්බේව කෝපනස්ස කියලා අර පුබ්බ පදයෙන් විපස්සනාවට පූර්ව භාග ප්‍රතිපදාවනේ. අන්න ඒ ටික කිව්වා. ඒ කියන්නේ අර දැන් මේකේ කිව්වනේ මෙහෙම. සුත්තේ ලෝකෝත්තර මග්ගෝ අට්ඨංගිකෝ පුබ්බ භාග විපස්සනා මග්ගෝපි තතේව අට්ඨංගිකෝ. ඒ දෙකටනේ සූත්‍ර දෙක මේ පෙන්වන්නේ නේද? ලෝකෝත්තර අට්ඨංගික මාර්ගයටයි පුබ්බ භාග ප්‍රතිපදාවටත් අට්ඨංගික මාර්ගය කියන දෙකට උඩ එකයි යට එකයි සූත්‍ර දෙකනේ නිර්දේශ කරේ. එහෙම ගත්තාම හරිනේ. පොඩි දෙයක් හදන්න ඕන වගේ සංසි කියපු එකේ. මෙතන සංසි මේ උඩ මෙතන ස්වරූපාර්ථ ගන්න දිසානස මෙතන මේ ලෞකික මාර්ගයත් ගත්තා. මේ සූත්‍රය කියන ක්‍රමයට ගත්තා සංසි යථාගත මග්ගෝ කියලා තියෙනවානේ. මෙතන ලෞකික එකත් ගන්නවා ඊළඟට ලෝකෝත්තර එකත් ගන්නවා. හරිද සංසි? ඔව් හරි. ගන්නස අවසරයි මේ ඔව් අපේ සාන්නස ඇහුවේ සාන්නස අර යට තියෙන්නේ මේ මට හිතෙන්නේ මේ මෙතන පළවෙනි සූත්‍රයේට මේක යටින් පෙන්නපු එකට කියලා. සානස අවසරයි. කන්දක් කුල මේ සානස. අදහස් කළේ. ඔව් මේක යට එකේට නිදර්ශනයක්. ඔව් එහෙම තමයි මම අදහස් කළේ. එහෙම ගත්තොත් හරිද කියලා නේ සාන්නස. එහෙම ගන්න බෑ සානස අවසරයි. මේ වාක්‍යය තියෙන්නේ මේ විමස්මෙන් සූත්‍රය කියලා තියෙන්නේ. ඔව් එතන මේ ලෝකෝත්තර අට්ඨංගික බුද්ධාග දෙකම අතුල් කරලා මම කතා කරනවා නේද ආස. මේ සාසයක වෙන් කරන්න බෑ මේ දෙකම තියෙනවා සානසයකම ලියුනේ. ඒක තමයි. අර ආර්යසේතං අට්ඨංගික මග්ගස ආදි වචනං කියන එක යටතට අර ලෝකෝත්තරයි බුද්ධාග විපස්සනාවේ අට්ඨංගික මාර්ගය දෙකම දාලම තමයි එතන කියන්නේ නේ. එහෙමයි සානස. සාන්නස මේ චට්ටසංගායන මෙතන අර යථාගත මග්ග කමක් නැද්ද එතන? යථාගත වචනේන කියලා තමයි තියෙන්නේ මෙතන දෙයක් නෑ. හරි. හරි නේද අපි? හරි. ඊට පස්සේ කියමු ඊළඟ කොටස් ටික. අවසරයි.
අකම්පි අට්ඨේන පන සත්තේව ධම්මා බලානි හොಂತಿ මූලට්ඨේන තයෝව ධම්මා හේතු කුසනට්ඨේන ඒකෝව ධම්මා පස්සෝ වේදිතට්ඨේන ඒකෝව ධම්මෝ වේදනා සංජානනට්ඨේන ඒකෝව ධම්මෝ සංඥා සංචේතනට්ඨේන ඒකෝව ධම්මෝ චේතනා චිත්ත විචිත්තට්ඨේන ඒකෝව ධම්මෝ චිත්තං රාසට්ඨේන චේව වේදිතට්ඨේන ච ඒකෝව ධම්මෝ වේදනාඛණ්ඩෝ රාසට්ඨේන ච සංජානනට්ඨේන ච ඒකෝව ධම්මෝ සංඥාඛණ්ඩෝ රාසට්ඨේන ච අபிසංකරණට්ඨේන ච ඒකෝව ධම්මෝ සංඛාරඛණ්ඩෝ රාසට්ඨේන චිත්ත විචිත්තට්ඨේන ච ඒකෝව ධම්මෝ විඥානඛණ්ඩෝ විඥානනට්ඨේන චේව හෙට්ටා උත්ත ආයතනට්ඨේන ච ඒකමේව මන ආයතනං විඥානනට්ඨේන අධිපතියට්ඨේන ච ඒකමේව මනීන්ද්‍රියං විඥානනට්ඨේන ච සභාව ශුඤ්ඤත නිස්සත්තට්ඨේන ච ඒකෝව ධම්මෝ මනෝ විඥාන ධාතු නාම හෝති න අවශේෂා තපෙත්වාපන චිත්තං යතා උත්තේන අත්තේන අවශේෂා සබ්බේපි ධම්මා ඒකං ධම්මායතනමේව ඒකාව ධම්ම ධාතු යේව හෝති इति යේවාපන තස්මින් සමේති ඉමිනා පන අප්පනා වාරේන ඉදා ඔව් මේකේ අර්ථ ටික කියන්නම්. චර අපහසුයක් නෑ නේද? එතන මේ මුලින්ම තියෙනවා සත්තේව ධම්මා බලා හොಂತಿ කියලා කියනවානේ. සත්ත බලා නිහොಂತಿ කියලා තියෙනවානේ. සත්ත බලා නිහොಂತಿ කියලා. ඒකට ඒක තමයි විස්තර කරන්නේ මෙතන මේ අකම්පියට්ඨේන පන සත්තේව ධම්මා බලා නිහොಂತಿ. අකම්පිය අර්ථයෙන් කම්පණය නොවනවා කියන අර්ථයෙන්නේ. ඊට පස්සේ මූලට්ඨේන තයෝව ධම්මා හේතු. ඒතර මූල අර්ථයෙන් මූල භාවයෙන් ධර්ම තුනක් හේතු කියලා කියනවානේ. අලෝභෝ සෝමෝහ කියන තුනනේ. ඊට පස්සේ පස්සේ ගැන කියනවා පුසනට්ඨේන ඒකෝ ධම්මෝ පස්සෝ වේදිතට්ඨේන ඒක ධම්මෝ වේදනා. ඊට සංඥා සංජානනට්ඨේන ඒකෝ ධම්මෝ සංඥා සංචේතනට්ඨේන ඒකෝ ධම්මෝ චේතනා. ඊට පස්සේ චිත්ත විචිත්තට්ඨේන ඒකෝ ධම්මෝ චිත්තං. ඒතර චිත්ත විචිත්තට්ඨේන කියලා කියන්නේ මෙතන චිත්ත කියන එක තමයි විචිත්ත කියලා මෙතන මේ අර්ථ දක්වන්නේ. හරි චිත්ත කියන විචිත්‍ර කියන අර්ථයෙන්නේ. ඊට පස්සේ ආපහු අර ස්කන්ධ ටිකට ඇවිල්ලා වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ ටික අර්ථකථනය කරනවා. ඒතර එතන පද දෙකක් පාවිච්චි කරලා තියෙනවානේ. වේදනා කියන එකටයි ස්කන්ධ කියන එකටයි කියනවානේ. එතකොට දැන් මේ හරි මේක ඒතර තියෙනවා මොකක්ද සානස මේ රාශි කියන අර්ථයක් තියෙනවානේ. ඊළඟට වේදිතට්ඨේන කියලා කියනවා. එතකොට රාශි කියන එකයි වේදිත කියන එකයි මොකද්ද මේකේ තේරුම රාශි කියන එකෙන් තමයි කියන්නේ කන්ද කියන එකනේ. මේ කන්ද කියන එක තමයි සම්බන්ධ කරන්නේ. ඊළඟට වේදනා කියන එක තමයි වේදිත කියන එකට ගන්න. හරි. එතකොට ওই විදිහට තමයි මේ ටික මේ ස්කන්ධ හතර දක්වලා තියෙන්නේ. එතකොට රාසට්ඨේන ඊළඟට වේදිතට්ඨේන ඊළඟට සංජානනට්ඨේන අபிසංකරණට්ඨේන මේ ඊළඟට චිත්ත විචිත්තට්ඨේන ච කියලා විඥානස්කන්ධය එහෙම දක්වලා තියෙනවා. හරි ඊට පස්සේ ඊනා සමංශ විඥානනට්ඨේන මන ආයතන කියන විඥානනට්ඨේන චේව එට්ටා බුත්ත ආයතනට්ඨේන ඒකමය මන ආයතන. ඒතර විඥානාර්ථයෙන් සහ ආයතන භාවයෙන් විඥාන භාවයෙන් සහ ආයතන භාවයෙන් මේක ගත්තාම ආයතන කියන අර්ථය ගත්තාම මේ ආයතන අර්ථ කිනකින් තමයි පරිවර්තනය කරලා තියෙන්නේ. මේ අර්ථ කිනෙක ගත්තාම මේ ටික මන ආයතනං කියලා කියනවා. ඒතර මනීන්ද්‍රිය කියන එක ගන්නවා විඥානනට්ඨේන ච අධිපති අට්ඨේන ච ඒකමේව මනීන්ද්‍රියං කියලා. ඊළඟට මනෝවිඤ්ඤාණ ධාතු කියන එක ගත්තාම මේක කියනවා කොහොමද? විඥානනට්ඨේන ච
ස්වභාව ශුන්්‍යත නිස්සත්තට්ඨේනච මේ ඔක්කොමත් එක තමයි කියන්නේ. ස්වභාව ශුන්්‍යත නිස්සට්ඨේනච නිස්සත්ත කියන අර්ථයෙන්ොත් මේක මනෝ විඥාන ධාතු කියලා කියනවා. ඊට පස්සේ හරි පුරන්සන්නයතුන් එහෙමයි සාංශ. අපේ තුන් ඊතර මේ ශුන්්‍යත සහ නිස්සත්ත කියන අර්ථ දෙක නිසා ඒක ධාතුවක් වෙන නිසා නේද දක්වන්නේ? ප්‍රශ්නේ පොඩ්ඩක් අවසරයි සාංශ අපෝ. ඒ කියන්නේ මනෝ විඥාන ධාතුවක් වශයෙන් ඒ කියන්නේ ධාතු 18 එකක් වශයෙන් දක්වන හින්දාද මේ එතන නිස්සත්තාර්ථය සහ ශුන්්‍යත අර්ථය ඒක මෙහෙම කියමු සාංශ පොඩ්ඩක් කතා කියන්න වෙනවා. දැන් මේකේ විඥානනට්ඨේන කියලා තියෙනවනේ. විඥානන කියන්නේ මොකද්ද මේ? මනෝ කියලා කියන තියෙනවනේ. මනෝ විඥාන කියන තියෙනවනේ. මනෝ විඥාන කියන එක තමයි විඥානන භාවය හඟවන්නේ. මේ ධාතු කියලා තියෙනවනේ සානස මෙතන. මේ ධාතු කියන එක තමයි මෙතන මේ දක්වන්නේ සබාව ශුන්්‍යත නිස්සත්ත්වයෙන් කියන එක දක්වන්නේ. එතකොට දැන් මනෝ විඥාන ධාතුට අදාළ යම් තාක් සිත් තියෙනවා නම් ඒවට කියනවා මොකද්ද? ඒවා තියෙනවා මේ කියන ස්වභාවයනේ. සබාව ශුන්්‍යත ඊළඟට නිස්සත්ත්ව කියන එක ඊට පස්සේ ඒ වගේ මේ විඥාන භාවය තියෙනවා. අතනසතර මේ ධාතු හැම එකටම සනස ස්වභාවාර්ථය ශුන්‍යතාර්ථය දෙකක්ද? ස්වභාව කියන්නේ සාන්නාංශ මේකේ පරමත්ත ස්වභාව කියන අර්ථය. පරමත්ත භාවය කියන අර්ථය කියන්නේ මොකක් හරි ධර්මයක තියෙන යථා ස්වභාවය. ශුන්්‍යත කියලා කියන්නේ මේ අත්ත නොවන කියන එක නේ. ආත්ම සංඛ්‍යා ආත්මයක් නැහැ කියන එක තමයි කියන්නේ. ශුන්‍යයි කියලා කියන්නේ. සානස විනාඩියක් ඉන්න. එතන පොඩ්ඩක් වැරදුනා. අනේ හරි මම කියපු එක හරි සානස. එතකොට පැටලෙන්නම ආයෙ අපවසරයක් කියන ස්වභාව කියලා කියන්නේ පරමාර්ථ ස්වභාව කියන අර්ථය. ඊට පස්සේ ශුන්්‍යත කියලා කියන්නේ මේ අත්ත නොවන භාවය. ආත්මයක් නැහැ කියන එක. ඊට පස්සේ මේ නිස්සත්ත්ව කියලා කියන්නේ සත්ත්ව භාවයක් නැහැ කියන එක. ඒකට ඒ කියන අර්ථ තුනම ගැන තමයි මෙතන කියන්නේ සානස. ඊට පස්සේ න අවශේෂා කියලා කියනවනේ. ඒතර න අවශේෂා කියලා කියන්නේ න අවශේෂා මනෝ විඥාන ධාතු නාම මේ කියන්නේ න අවශේෂා කියන්නේ සෙසු ධර්මයෝ මනෝ විඥාන ධාතු නාම න හොಂತಿ කියලා. හරි. ඒතර මනෝ විඥාන ධාතු වෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ. අවශේෂ ධර්මය. හරි. ඊට පස්සේ ස්වාමිනාස මේ විජානනට්ඨේනච සබාව ශුන්්‍යත නිස්සත්තට්ඨේනච ඒකෝව ධම්මෝ මනෝවිඥාන ධාතුන් නාම කියන කිව්වනේ. එතකොට විජානනට්ඨේනත් මනෝවිඥාන කියන එක විතරක් ඇයි ගත්තේ සවනස දැන් සාමාන්‍ය විජානනට්ඨේන විජානන අර්ථයෙන්ද මනෝවිඥාන ධාතුව වෙනවා. සබාව ශුන්්‍යත නිස්සට්ඨාර්ථේනොත් අර්ථයෙන්ද මනෝවිඥාන ධාතුව වෙනවා. විජානනාර්ථයෙන් විතරක් මනෝවිඥාන ධාතුව මනෝ විඥාන කියලා සවනසේ දැක්ුවේ ඇයි සනද? මෙතන චකාරයෙන් මේ අර්ථයෙන්ුත් වෙනවා මනෝ විඥාන ධාතුව මේ අර්ථයෙන්. ධාතු අර්ථය නේද ඔය කියන්නේ ස්වභාව ආයතවංශ ධාතු කියන පදේ අර්ථ දැන් ධාතු 18 බෙදෙන කොටත් එතනත් ඔය ස්වභාව ශුන්්‍යත නිස්සත් අපේ බදගිරි සංසෙත් ඇව්වේ ඒ කාරණා මට තේරෙන විදිහට ඒ කියන්නේ මේ ධාතුව දැන් ධාතු විභංගයේදී උනත් විස්තර කරනවා මේ ධාතු අර්ථය. ධාතු කියන්නේ මොන අර්ථයෙන්ද? ස්වභාව අර්ථයෙන්, ශුන්්‍යතාර්ථයෙන්, නිස්සත්
එන අර්ථයෙන් අන්න ඒකනේ. එතකොට ධාතු අර්ථය තමයි ඒ කාරණා තුනෙන් කියවුනේ. මනෝවිඤ්ඤාණ ධාතුව මනෝවිඤ්ඤාණ කියන පදයෙන් අපේ ආසනාසේ විඥානන අර්ථයෙන්. ඒ පද දෙක තමයි වෙන වෙනම මේ වෙන් කරේ. ධාතු අර්ථය මොකද්ද මේ ධාතුන් දැන් උදාහරණයක් ආයතනම කියලා කියන ඔකට. ඊට පස්සේ ධාතු කියලාත් කියනවා. මොන අර්ථයෙන්ද ආයතන කියන්නේ මොන අර්ථයෙන් ධාතු කියලා කිව්වේ කියනකොට ධාතු පදයේ ස්වභාවාර්ථය, ශුන්්‍යතාර්ථය, නිස්සත්ත්‍ය අර්ථය කියලා ගන්න පුළුවන් නේ. අන්න එහෙම තමයි අපේ බඳගිනි සංසයෙන් මට තේරුනේ ඇහුවේ. මේ ඔව් ඒ අර්ථයෙන් තමයි මම ඇහුවේ. ඒ ධාතු වශයෙන් අපි දක්වන්නේ අර ශුන්්‍යත නිස්සත්ත්‍ය කියන අර්ථ වශයෙන් දක්වන්නේ අර මේ විභංගයේම. හරිද? පැහැදිලිද සංසදේ උත්තරේ විතර දුන්නා. නෑ මට නම් පැහැදිලි නෑ. මේ මම ඇහුවේ නම් මේ දැන් විඥානනාර්ථයෙන් අපිට කියන්න පුළුවන් මනෝවිඥාන ධාතුවම කියලා කියන්න පුළුවන්. මේ සම්පූර්ණ එකම. මේ මෙතන සම්පූර්ණ එකම විඥානනාර්ථයෙන් මනෝවිඥාන ධාතුවට අයිති සිත් 76යි ඒකම කියන්න පුළුවන්. ස්වභාව ශුන්‍යත නිස්සත් අර්ථේනොත් ඒ සිත් 76ම කියන්න පුළුවන් කියන එකයි මගේ අදහස. මේ චකාරය තියෙනවනේ. ඒතර විඥානනාර්ථයෙන්ද මනෝවිඥාන ධාතුව කියන්නත් පුළුවන්. හරි. ශුන්‍යත ස්වභාව ශුන්‍යත නිස්සත් අර්ථයෙන්ද මනෝවිඥාන ධාතුව කියන්න පුළුවන් කියන එක. ඒක කියන්න බෑ අස්සෝ. ඇයිසන්නද? මෙතන මේ සංසය කියනවා මේ පදේ අර්ථය කියන්නේ. දැන් සබහව ශුන්‍යත නිස්සත්ත්‍ය කියන එක ආසොත් සියලුම පරමාර්ථ වලට කියන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැතුව. ඒ පදේ විතරක් අපි ගත්තොත් හැම එකක්ම ධාතු වලට ඇතුළත් වෙනවා. ධාතු 18ට. එන්න මේ අර්ථය. වංශ එහෙමයි සංසය. අස්තම් එහෙමයි සංසය. දැන් අපේ අරිජිතස් මගේ ගැටලුව අර රාසට්ඨේන චේව වේදිතාට්ඨේන කියන තැන පළවෙනි එකට යන්කෝ. වේදනාඛන්දේ කියපු තැනට. එතකොට දැන් මේ එකම රටාවටනේ මේ පද බෙදාගෙන මේ අර්ථ කියාගෙන ගියේ. වේදනාඛන්දේ ඉඳලා. එතකොට දැන් මේ මනෝවිඤ්ඤාණ ධාතුවට විතරක් මේ කාරණේ එනවා නම් මෙතනදී මේ ප්‍රශ්නේ එනවා නම් අරිජිතම බලන්නකෝ වේදනාඛන්දෝ කියන එක. එතකොට අපිට පුළුවන් ද ඔය අර්ථයෙන් රාශි අර්ථයෙන් වේදනාඛන්දේ කියලා වේදිත අර්ථයෙන් වේදනාඛන්ද කියන්න පුළුවන්ද? එතකොට රාශි අර්ථය දුන්නා ඛන්ද කියන වචනයට. වේදිත අර්ථය දෙන්නේ වේදනාවටමනේ. මම එතනක් ගත්තේ අර්ථ රාසට්ඨේන චේව රාශි අර්ථයෙන් වේදනායිතේනද රාශි අර්ථයෙන්ුත් කියන්න පුළුවන් වේදනාඛන්දය කියලා. ඒ කියන්නේ අර පද ඔය කියන්නේ අර චකාරය දිහා බලාගෙන ඉනව කියන්නේ නේද? ඒ කියන්නේ ඒ පද දිහා පද පෙරලියනේ ඔය කියන්නේ. පද පෙරලගෙන නේ ඔය කියන්නේ. ඒ විදිහට ගත්තොත් හරිය එහෙම කියන්න පුළුවන්. මේ අර්ථ දෙකෙන්ම වේදනාඛන්දේ වෙනවා. මේ අර්ථ දෙකෙන්ම සංඥාඛන්දේ වෙනවා. මේ අර්ථ දෙකෙන්ම සංඛාර වෙනවා. ඒ විදිහට ගන්න පුළුවන් නේ. අන්නත මම ඒකට එක මෙතනින් ඕම් අපිට එනවා ඉස්සර විඥානනට්ඨේන චේව එට්ටා බුද්ධ මේ සනස ඔළුව තියාගෙන ඉන්නේ අපිට එහෙම ඇනසනද ඇහෙනවා. විඥානනට්ඨේන චේව හෙට්ටා උත්ත ආයතනට්ඨේන ඒකමේව මන ආයතන. ඒකට විඥානනාර්ථයෙන් නුත් මන ආයතනෙ කියන්න පුළුවන්. ආයතනට්ඨේ ආස්තු එහෙම නෙමෙයි මේක අර්ථ ගන්නෙ. මේකෙනුත් මෙහෙම කියන්න පුළුවන්. මේකේ විකල්ප අර්ථයක් නෙමෙයි අසු තියෙන. මේක මෙතන මේකේ මොකද්ද කියන්නේ? මේක සමාස වෙන හැටි මේ කියන්නේ. සමාස වෙන හැටි මේ කියන්නේ ඔව්. පදේ හැදිලා තියෙන අර්ථ ටික කියන්නේ මේනේ. ඒ කියන්නේ මේක මේ විකල්ප අර්ථයක් නෙමෙයි කියන්නේ වාකාරයෙන් කියන විකල්ප අර්ථයක් නෙමෙයි කියන්නේ. එහෙම ගත්තොත් හරි. එහෙම. අර පටලගෙන මං හිතුවේ අර්ථ දෙකෙන්ම එනවද කියලා. නෑ. දැන් වේදනාස්කන්ධය කියලා කියනකොට ඒකේ රාශි අර්ථයක් තියෙන ස්කන්ධ කියන කොටස. ඒක තමයි. වේදයිත අර්ථය තියෙන වේදනා කොටස ඉන්නේ. දැන් ආයතන එකේ තියෙනවා ආයතන අර්ථය. නේ? ඔව් ආයතන අර්ථය. ධාතු අර්ථය අන්න ධාතු අර්ථය කිව්වා. පද වෙනස් වෙන තැන් ටික මේ කියන්නේ කි. ඔව්. ඒතර විඥානනාර්ථයෙන් මනෝ විඥාණය
ධාතු අර්ථය තමයි ස්වභාව ශුන්්‍යත නිස්සත්ත කියන අර්ථයනේ. ධාතු. එහෙම ගත්තොත් ලේසි අපිට දැන් උඩ ආවේ රාශි අර්ථය මතක ඇතිනේ ධාතු කතාවලදී එහෙමත් අර රාශි අපි අර්ථුන් කියලා දුන්නේ. රාශි අර්ථය ඒතර ආයතන ධාතු ඔහොම කියලා දුන්නනේ. එතකොට ඒවා තමයි මේ මෙතන පද දෙක සංදි කරලානේ දෙන්නේ වේදනා ස්කන්ධ කියන එක. ඒතර දෙකම කියවෙන්නේ මේ අර්ථ වශයෙන් නේද? එහෙම තමයි ඉතින් කියවනවා කියලා ගන්න වෙන්නේ නේ. එහෙමයි. ඔව්. ඊට පස්සේ තියෙනවා සංස මොකද්ද මේ මනෝවිඤ්ඤාණ ධාතු මේක හරිනේ විඥානට්ඨේනච අවශේෂා කියන එක හරිනේ. ඊට පස්සේ ධම්මායතනෙ දක්වනවා ටපෙත්වාපන චිත්තං යථාවුත්තේන අත්තේන අවශේෂා සබ්බේපි ධම්මා ඒකං ධම්මායතන මේව. මේක පැහැදිලි නේ. ඒතර මේ සීතාරණ අනිත් ඔක්කොම ධර්මනේ. ඒ කියන්නේ මොනවද මේ? චෛතසික ධර්මයන් ටිකනේ තියෙන්නේ නේ. ඒතර ඒවා ඔක්කොම ඒකං ධම්මායතන මේක ධර්මායතනයක් වෙනවා කියලා තමයි කියන්නේ. ඒකා ධම්ම ධාතු ඒව හෝති. ඒකත් පැහැදිලි. හරි ඊට පස්සේ අවසාන වාක්‍යයේදී කියනවා ඔව්. ඒතර ඒ හරියට අපි තාම ආවෙන්නේ නැහැ. මේක අපි මෙන්න මේ වාක්‍ය මේ කියන්නේ ඒවාපන තස්මින් සමේ අඤ්ඤේපි අත්ති පටිච්චසමුප්පන්න අරූපිනෝ ධම්මා හිමේ ධම්මා කුසලා කියලා. ඒක තමයි කියන්නේ ඒවාපන තස්මින් සමේති හිමිනාපන අප්පනා වාරේන ඉදාපි හෙට්ටා වුත්තා ඒවාපනකා සංගහිතාය. විතර මේ ඒවාපන තස්මින් සමේ කියන මේ වාක්‍යයෙන් අප්පනා වාරේන මේ කියන මේ අප්පනා වාරේන් ඉදාපි මෙහිත් මේ හෙට්ටා වුත්ත ඒවාපනකා සංගහිතතර පහළ දක්වපු ඒ ඒවාපනකයන් සංග්‍රහ වෙනවා කියලා කියන්නේ. යථාචෛද ඒවං සබ්බත්ත. තොර යථාචෛද කියලා කියන්නේ එතකොට මෙහි කියන වගේ සබ්බත් කියන සියලු වාරවල කියන්නේ ඉදිරියට එන සියලු ශුන්්‍යත වාරවල. ඒ කියන්නේ මේ හිතේ විතරක් නෙමෙයි මේ ශුන්්‍යත වාරයන් ඉන්නේ. ඉදිරි සිත්වලත් මේ විදිහේ ශුන්්‍යත වාරයන් එනවා. එතකොට මේ තැන්වල මේ ඒ තැන්වලත් මේ ඒවාපනකම තමයි සංග්‍රහ වෙන්නේ. හරි. අර ඉදිරියටත් මේනවා ඒවාපන තස්මින් සමේ කියලා එනවා. එතකොට ඒ ටික තමයි සංග්‍රහ වෙන්නේ. ඊතෝ පරංහි එත්තකම්පි න විචරිස්සාමි. එතකොට මෙතනින් පස්සේ මෙතනින් මත්තේ මෙපමණක් මෙපමණකදු මේ ਵਿਚාරය කරන්නේ විස්තර කරන්නේ කියලා කියන්නේ. නිද්දේශ පටිනිද්දේශ වාරේසු නිද්දේශ පටිනිද්දේශ වාරයන්හි වුත්තනයිනේව කියෝ ක්‍රමෙන්ම අත්තෝ වේදිතබ්බෝ අර්ථය දත යුතුයි කියලා කියන්නේ. සංඝහ වාරෝ නිට්ඨිතෝ සංඝහ වාරය හිමි කියලා කියනවා. ඊට පස්සේ දක්වනවා කොට්ටාස වාරෝ තිපි ඒතස්සේව නාම. කොට්ටාස වාරය යනද මේ සංග්‍රහ වාරයට නමක් කියලා දක්වනවා. හරි. ඒතර දැන් අපිට තියෙන්නේ මොකද්ද මේ ටික කියවගෙන යන්න තියෙන්නේ. දැන් මේකේ මොනකොට විස්තර කරන්න දෙයක් නැහැ. මේ තස්මින් කෝපන සමේ චත්තාරෝ කන්දා හොಂತಿ කියලා තියෙනවනේ. එතකොට ඊට පස්සේ දක්වනවා මොකද්ද මේ චත්තාරෝ කන්දා හොಂತಿ කියන්නේ කියලා. වේදනාකන්දෝ සංඥාකන්දෝ සංඛාරකන්දෝ විඥානකන්දෝ කියලා දක්වනවා. ඊට පස්සේ මේ වේදනාකන්දෝ කියන්නේ මොකද්ද? සංඥාකන්දෝ කියන්නේ මොකද්ද? මේ ක්‍රමයට විස්තර කරගෙන යනවා. හරි. ඒතර අපි මේ ටික දැන් මෙතන ඉඳන් පිළිවෙලට කියවගෙන යමු. ආශ්මතුන්ට කියවන්න පුළුවන්ද? එහෙම අවසරයි. කතමේ තස්මින් සමේ චත්තාරෝ කන්දා හොಂತಿ වේදනාඛන්தோ සංඥාඛන්தோ සංඛාරඛන්தோ විඥානඛන්தோ කතමෝ තස්මින් සමේ වේදනාඛන්தோ හෝති යං තස්මින් සමේ චේතසිකං සතං චේතසිකං සුඛං චේතෝ සම්පස්සජං සතං සුඛං වේදිතං චේතෝ සම්පස්සජා සාතා සුඛා වේදනා අයං තස්මින් සමේ වේදනාඛන්தோ හෝති කතමෝ තස්මින් සමේ සංඥාඛන්தோ හෝති යා තස්මින් සමේ සංඥා සංජානනා සංජානිතත්තං අයං තස්මින් සමේ සංඥාඛන්தோ හෝති කතමෝ තස්මින් සමේ සංඛාරඛන්தோ හෝති පස්සෝ චේතනා විතක්කෝ විචාරෝ පීති චිත්තස්සේකාග්‍රතා සද්දේන්ද්‍රියං විරි ඉන්ද්‍රියං සති ඉන්ද්‍රියං සමාධි ඉන්ද්‍රියං පඤ්ඤේන්ද්‍රියං
ජීවිතේන්ද්‍රියං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි සද්ධා බලං විරිය බලං සති බලං සමාධි බලං පඤ්ඤා බලං හිරි බලං ඔත්තප්ප බලං අලෝභෝ අදෝසෝ අමෝහෝ අනභිජ්ජා අව්‍යාපාදෝ සම්මා දිට්ඨි හිරි ඔත්තප්පං කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි කාය ලහුතා චිත්ත ලහුතා කාය මුදුතා චිත්ත මුදුතා කාය කම්මඤ්ඤතා චිත්ත කම්මඤ්ඤතා කාය පාගුඤ්ඤතා චිත්ත පාගුඤ්ඤතා කායුජ්ජුකතා චිත්තුජ්ජුකතා සති සම්පජඤ්ඤං සමතෝ විපස්සනා පග්ගාහෝ අවික්ඛේපෝ යේවාපන තස්මින් සමේ අඤ්ඤේපි අත්ති පටිච්ච සමුප්පන්නා අරූපිනෝ ධම්මා ඨපෙත්වා වේදනාඛණ්ඩං ඨපෙත්වා සංඥාඛණ්ඩං ඨපෙත්වා විඥානඛණ්ඩං අයං තස්මින් සමේ සංඛාරඛණ්ඩෝ හෝති කතමෝ තස්මින් සමේ විඥානඛණ්ඩෝ හෝති යං තස්මින් සමේ චිත්තං මනෝ මානසං හදයන් පණ්ඩරං මනෝ මනායතනං මනීන්ද්‍රියං විඥානං විඥානඛණ්ඩෝ තජ්ජා මනෝ විඥාන ධාතු අයං තස්මින් සමේ විඥානඛණ්ඩෝ හෝති ඉමේ තස්මින් සමේ චත්තාරෝ khණ්ඩා හොಂತಿ කතමානි තස්මින් සමේ ද්වායතනානි හොಂತಿ මනායතනං ධම්මායතනං කතමං තස්මින් සමේ මනායතනං හෝති යං තස්මින් සමේ චිත්තං මනෝ මානසං හදයන් පණ්ඩරං මනෝ මනායතනං මනීන්ද්‍රියං විඥානං විඥානඛණ්ඩෝ තජ්ජා මනෝ විඥාන ධාතු ඉදං තස්මින් සමේ මනායතනං හෝති කතමං තස්මින් සමේ ධම්මායතනං හෝති වේදනාඛණ්ඩෝ සංඥාඛණ්ඩෝ සංඛාරඛණ්ඩෝ ඉදං තස්මින් සමේ ධම්මායතනං හෝති ඉමානි තස්මින් සමේ ද්වායතනානි හොಂತಿ කතමා තස්මින් සමේ ද්වේ ධාතුයෝ හොಂತಿ මනෝ විඥාන ධාතු ධම්ම ධාතු කතමා තස්මින් සමේ මනෝ විඥාන ධාතු හෝති යං තස්මින් සමේ චිත්තං මනෝ මානසං හදයන් පණ්ඩරං මනෝ මනායතනං මනීන්ද්‍රියං විඥානං විඥානඛණ්ඩෝ තජ්ජා මනෝ විඥාන ධාතු අයං තස්මින් සමේ මනෝ විඥාන ධාතු හෝති කතමා තස්මින් සමේ ධම්ම ධාතු හෝති වේදනාඛණ්ඩෝ සංඥාඛණ්ඩෝ සංඛාරඛණ්ඩෝ අයං තස්මින් සමේ ධම්ම ධාතු හෝති ඉමා තස්මින් සමේ ද්වේ ධාතුයෝ හොಂತಿ කතමේ තස්මින් සමේ තයෝ ආහාරා හොಂತಿ පස්සාහාරෝ මනෝ සංචේතනා ආහාරෝ විඥානාහාරෝ කතමෝ තස්මින් සමේ පස්සාහාරෝ හෝති යෝ තස්මින් සමේ පස්සෝ පුසනා සම්පුසනා සම්පුසිතත්තං අයං තස්මින් සමේ පස්සාහාරෝ හෝති කතමෝ තස්මින් සමේ මනෝ සංචේතනාහාරෝ හෝති යා තස්මින් සමේ චේතනා සංචේතනා චේතයිතත්තං අයං තස්මින් සමේ මනෝ සංචේතනාහාරෝ කතමෝ තස්මින් සමේ විඥානාහාරෝ හෝති යං තස්මින් සමේ චිත්තං මනෝ මානසං හදයන් පණ්ඩරං මනෝ මනායතනං මනීන්ද්‍රියං විඥානං විඥානඛණ්ඩෝ තජ්ජා මනෝ විඥාන ධාතු අයං තස්මින් සමේ විඥානාහාරෝ හෝති ඉමේ තස්මින් සමේ තයෝ ආහාරා හොಂತಿ කතමානි තස්මින් සමේ යට්ඨින්ද්‍රියානි හොಂತಿ සද්ධින්ද්‍රියං විරීන්ද්‍රියං සතේන්ද්‍රියං සමාධීන්ද්‍රියං පඤ්ඤේන්ද්‍රියං මනීන්ද්‍රියං සෝමනස්සීන්ද්‍රියං ජීවිතේන්ද්‍රියං කතමං තස්මින් සමේ සද්ධේන්ද්‍රියං හෝති යා තස්මින් සමේ සද්ධා සද්ධහනා ඕකප්පනා අභිප්පසාදෝ සද්ධා සද්ධේන්ද්‍රියං සද්ධා බලං ඉදං තස්මින් සමේ සද්ධේන්ද්‍රියං හෝති කතමං තස්මින් සමේ විරීන්ද්‍රියං හෝති යෝ තස්මින් සමේ චේතසිකෝ විරියාරම්භෝ නික්කමෝ පරක්කමෝ උය්යාමෝ වායාමෝ උස්සාහෝ උස්සෝල්හි ධාමෝ දිති අසිතිල පරක්කමතා
අනික්කිත ඡන්දතා අනික්කිත දුරතා දුර සම්පග්ගාහෝ විරියං විරි ඉන්ද්‍රියං විරිය බලං සම්මා වායාමෝ ඉදං තස්මින් සමයේ විරි ඉන්ද්‍රියං හෝති කතමං තස්මින් සමයේ සත ඉන්ද්‍රියං හෝති යා තස්මින් සමයේ සති අනුස්සති පෙය්‍යාලං සම්මා සති ඉදං තස්මින් සමයේ සති ඉන්ද්‍රියං හෝති කතමං තස්මින් සමයේ සමාධි ඉන්ද්‍රියං හෝති යා තස්මින් සමයේ චිත්තස්ස ඨිති පෙය්‍යාලං සම්මා සමාධි ඉදං තස්මින් සමයේ සමාධි ඉන්ද්‍රියං හෝති කතමං තස්මින් සමයේ පඤ්ඤේන්ද්‍රියං හෝති යා තස්මින් සමයේ පඤ්ඤා ප්‍රජානනා විචයෝ පවිචයෝ ධම්ම විචයෝ සල්ලක්ඛනා උපලක්ඛනා පච්චුපලක්ඛනා පණ්ඩිච්ඡං කෝසල්ලං නේපුඤ්ඤම් වේභව්‍යා චින්තා උපපරික්ඛා භූරි මේධා පරිනායිකා විපස්සනා සම්පජඤ්ඤං පතෝදෝ පඤ්ඤා පඤ්ඤේන්ද්‍රියං පඤ්ඤා බලං පඤ්ඤා සත්තං පඤ්ඤා පාසාදෝ පඤ්ඤා ආලෝකෝ පඤ්ඤා ඕභාසෝ පඤ්ඤා පජ්ජෝතෝ පඤ්ඤා රතනං අමෝහෝ ධම්ම විචයෝ සම්මා දිට්ඨි ඉදං තස්මින් සමයේ පඤ්ඤේන්ද්‍රියං හෝති කතමං තස්මින් සමයේ මනීන්ද්‍රියං හෝති කතමන් තස්මින් සමයේ මනීන්ද්‍රියං හෝති යං තස්මින් සමයේ චිත්තං මනෝ මානසං හදයන් පණ්ඩරං මනෝ මනායතනං මනීන්ද්‍රියං විඥානං විඥානක්ඛන්தோ තජ්ජා මනෝ විඥාන ධාතු ඉදං තස්මින් සමයේ මනීන්ද්‍රියං හෝති කතමං තස්මින් සමයේ සෝමනස්සීන්ද්‍රියං හෝති යං තස්මින් සමයේ චේතසිකං සාතං චේතසිකං සුඛං චේතෝ සම්පස්සජං සාතං සුඛං වේදිතං චේතෝ සම්පස්සජා සාතා සුඛා වේදනා ඉදං තස්මින් සමයේ සෝමනස්සීන්ද්‍රියං හෝති කතමං තස්මින් සමයේ ජීවිතේන්ද්‍රියං හෝති यो तेषां अरूपीनां धम्मानां आयुठिति यपना यापना इरीयना वत्तना पालना जीवितं जीवितेन्द्रियं इदं तस्मिन् समये जीवितेन्द्रियं होति इमानि तस्मिन् समये अट्ठीन्द्रियाणि होन्ति कथमं तस्मिन् समये पञ्चाङ्गिकं ध्यानं होति वितक्को विचारो पीति सुखं चित्तस्य एकाग्रता कथमो तस्मिन् समये वितक्को होति यो तस्मिन् समये तक्को वितक्को संकप्पो अपना व्यापना चेतसो अभिनिरोपना सम्मा संकप्पो अयं तस्मिन् समये वितक्को होति कथमो तस्मिन् समये विचारो होति यो तस्मिन् समये चारो विचारो अनुविचारो उपविचारो चित्तस्य अनुसंधानता अनुपेक्षणता अयं तस्मिन् समये विचारो होति कथमा तस्मिन् समये पीति होति या तस्मिन् समये पीति पामोज्जं आमोदना प्रमोदना हासो प्रहासो वित्ति ओदग्यं अत्तमनता चित्तस्य अयं तस्मिन् समये पीति होति कथमं तस्मिन् समये सुखं होति यं तस्मिन् समये चेतसिकं सातं चेतसिकं सुखं चेतो संपස්සජං सातं सुखं वेदितं चेतो संपස්සජා साता सुखा वेदना इदं तस्मिन् समये सुखं होति कथमा तस्मिन् समये चित्तस्य एकाग्रता होति या तस्मिन् समये चित्तस्य ठिति संठिति अवठिति अविसाहारो अविक्षेपो अविसाहट मानसता समतो समाधि इंद्रियं समाधि बलं सम्मा समाधि अयं तस्मिन् समये चित्तस्य एकाग्रता होति इदं तस्मिन् समये पंचांगिकं ध्यानं होति कथमो तस्मिन् समये पंचांगिको मग्गो होति सम्मा दिट्ठि सम्मा संकप्पो सम्मा वायामो सम्मा सति सम्मा समाधि कथमा तस्मिन् समये सम्मा दिट्ठि होति या तस्मिन् समये पඤ්ඤා प्रजानना विचयो पविचयो धम्म विचयो
සල්ලක්ඛනා උපලක්ඛනා පච්චුපලක්ඛනා පණ්ඩිච්ඡං කෝසල්ලං නේපුඤ්ඤං වේභව්‍යා චින්තා උපපරික්ඛා භූරි මේධා පරිනායිකා විපස්සනා සම්පජඤ්ඤං පතෝදෝ පඤ්ඤා පඤ්ඤේන්ද්‍රියං පඤ්ඤා බලං පඤ්ඤා සත්තං පඤ්ඤා පාසාදෝ පඤ්ඤා ආලෝකෝ පඤ්ඤා ඕභාසෝ පඤ්ඤා පජ්ජෝතෝ පඤ්ඤා රතනං අමෝහෝ ධම්මවිචයෝ සම්මා දිට්ඨි අයං තස්මින් සමයේ සම්මා දිට්ඨි හෝති කතමෝ තස්මින් සමයේ සම්මා සංකප්පෝ හෝති यो तस्मिन् समये तक्को वितक्को संकप्पो अपना व्यापना चेतसो अभिनिरोपना सम्मा संकप्पो अयं तस्मिन् समये सम्मा संकप्पो होति कथमो तस्मिन् समये सम्मा वायामो होति यो तस्मिन् समये चेतसिको विरियारंभो निक्कमो पराक्रमो उय्यामो वायामो उत्साहो उत्सोल्हि धामो ढिति असिथिल पराक्रमता अनिक्षित छंदता अनिक्षित धुरता दुर संपग्गाहो वीर्यं विरि इंद्रियं वीर्य बलं सम्मा वायामो अयं तस्मिन् समये सम्मा वायामो होति खतमा तस्मिन् समये सम्मा सति होति या तस्मिन् समये सति अनुස්සති पटिස්සති सति शरणता धारणता अपिलापनता अपमुස්සනතා සති සතීන්ද්‍රියං සති බලං සම්මා සති අයං තස්මින් සමයේ සම්මා සති හෝති කතමෝ තස්මින් සමයේ සම්මා සමාධි හෝති යා තස්මින් සමයේ චිත්තස්ස ඨිති සම්ඨිති අවට්ඨිති අවිස්සාහාරෝ අවික්ඛේපෝ අවිසාහට මානසතා සමතෝ සමාධීන්ද්‍රියං සමාධි බලං सम्मा समाधि अयं तस्मिन् समये सम्मा समाधि होति अयं तस्मिन् समये पंचांगिको मग्गो होति कथमानि तस्मिन् समये सप्त बलानि होन्ति सद्धा बलं विरिय बलं सति बलं समाधि बलं पञ्ञा बलं हिरि बलं ओत्तप्प बलं कथमं तस्मिन् समये सद्धा बलं होति या तस्मिन् समये सद्धा सद्दहना ओकप्पना अभिप्रसादो सद्धा सद्दिन्द्रियं सद्धा बलं इदं तस्मिन् समये सद्धा बलं होति कथमं तस्मिन् समये विरिय बलं होति यो तस्मिन् समये चेतसिको विरियारम्भोपेयालं सम्मा वायामो इदं तस्मिन् समये विरिय बलं होति कथमं तस्मिन् समये सति बलं होति या तस्मिन् समये सति अनुස්සති පටිස්සති सति शरणता धारणता अपिलापनता अपमुස්සනතා सति सतीन्द्रियं सति බලං सम्मा सति इदं तस्मिन् समये सति බලං होति कथमं तस्मिन् समये समाधि බලං होति या तस्मिन् समये चित्तस्ස ඨිති पेयालं सम्मा समाधि इदं तस्मिन् समये समाधि බලං होति कथमं तस्मिन् समये पඤ්ඤා බලං होति या तस्मिन् समये पඤ්ඤා प्रजानना पेयालं अमोहो धम्मविचयो सम्मा दिट्ठि इदं तस्मिन् समये पඤ්ඤා බලං होति कथमं तस्मिन् समये हिरि බලං होति यं तस्मिन् समये हिरीयति हिरीतब्बेन हिरीयति पापकानां अकुशलानां धम्मानां समापत्तिया इदं तस्मिन् समये हिरि බලං होति कथमं तस्मिन् समये ओत्तप्प බලං होति या तस्मिन् समये ओत्तप्पति यं तस्मिन् समये ओत्तप्पति ओत्तब्बितब्बेन ओत्तप्पति पापकानां अकुशलानां धम्मानां समापत्तिया इदं तस्मिन् समये ओत्तप्प බලං होति इमानि तस्मिन् समये सप्त बलानि होन्ति कथमे तस्मिन् समये तयो हेतु होन्ति अलोभो अदोषो अमोहो कथमो तस्मिन् समये अलोभो होति यो तस्मिन् समये अलोभो अलुभना अलुब्धितत्तं असारागो असारज्जना
අසාරජ්ජිතත්තං අනභිජ්ජා අලෝභෝ කුසල මූලං අයං තස්මින් සමේ අලෝභෝ හෝති ඛතමෝ තස්මින් සමයේ අදෝසෝ හෝති යෝ තස්මින් සමයේ අදෝසෝ අදුස්සනා අදුස්සිතත්තං අව්‍යාපාදෝ අව්‍යාපජ්ජෝ අදෝසෝ කුසල මූලං අයං තස්මින් සමයේ අදෝසෝ හෝති ඛතමෝ තස්මින් සමයේ අමෝහෝ හෝති යා තස්මින් සමයේ පඤ්ඤා ප්‍රජානනා පෙය්‍යාලං අමෝහෝ ධම්මවිචයෝ සම්මා දිට්ඨි අයං තස්මින් සමයේ අමෝහෝ හෝති ඉමේ තස්මින් සමයේ තයෝ හේතු හොಂತಿ ඛතමෝ තස්මින් සමයේ ඒකෝ පස්සෝ හෝති යෝ තස්මින් සමයේ පස්සෝ පුසනා සම්පුසනා සම්පුසිතත්තං අයං තස්මින් සමයේ ඒකෝ පස්සෝ හෝති ඛතමා තස්මින් සමයේ ඒකා වේදනා හෝති යං තස්මින් සමයේ චේතසිකං සාතං චේතසිකං සුඛං චේතෝ සම්පස්සජං සාතං සුඛං වේදිතං චේතෝ සම්පස්සජා සාතා සුඛා වේදනා අයං තස්මින් සමයේ ඒකා වේදනා හෝති ඛතමා තස්මින් සමයේ ඒකා සංඥා හෝති යා තස්මින් සමයේ සංඥා සංජානනා සංජානි තත්තං අයං තස්මින් සමයේ ඒකා සංඥා හෝති ඛතමා තස්මින් සමයේ ඒකා චේතනා හෝති යා තස්මින් සමයේ චේතනා සංචේතනා චේතයි තත්තං අයං තස්මින් සමයේ ඒකා චේතනා හෝති ඛතමං තස්මින් සමයේ ඒකං චිත්තං හෝති යං තස්මින් සමයේ චිත්තං මනෝ මානසං හදයන් පණ්ඩරං මනෝ මනායතනං මනීන්ද්‍රියං විඥානං විඥානක්ඛන්தோ තජ්ජා මනෝ විඥාන ධාතු ඉදං තස්මින් සමයේ ඒකං චිත්තං හෝති ඛතමෝ තස්මින් සමයේ ඒකෝ වේදනාඛන්தோ හෝති යං තස්මින් සමයේ චේතසිකං සාතං චේතසිකං සුඛං චේතෝ සම්පස්සජං සාතං සුඛං වේදිතං චේතෝ සම්පස්සජා සාතා සුඛා වේදනා අයං තස්මින් සමයේ ඒකෝ වේදනාඛන්தோ හෝති වෙන කාට හරි දෙමුද කියලා? නෑ නෑ ඉතින් ගොඩක් කියලා. රෙජිතාෂන් කියමුනේ. එහෙමයි. අවසරයි සත්‍ය. ඔව්. මම කියනවද? කියන්නේ කියවන්න. දැස්ස හැබැයි. කමන්නේ කියවන්න. ඛතමා තස්මින් සමයේ ඒකා වේදනා හෝති යං තස්මින් සමයේ චේතසිකං සාතං චේතසිකං සුඛං චේතෝ සම්පස්සජං සාතං සුඛං වේදිතං චේතෝ සම්පස්සජා සාතා සුඛා වේදනා අයං තස්මින් සමයේ ඒකා වේදනා හෝති ඛතමා තස්මින් සමයේ ඒකා කොතනද කියන්නේ ඒක වෙනතනක් කියුනේ නේද? අක්කලි පටලවිල්ලක් වුණානේ. මෙතන කියවන්න. එහෙම සංඥාක්ඛන් එහෙම ඛතමෝ තස්මින් සමයේ ඒකෝ සංඥාක්ඛන්தோ හෝති යා තස්මින් සමයේ සංඥා සංජානන සංජානි තත්තං අයං තස්මින් සමයේ ඒකෝ සංඥාක්ඛන්தோ හෝති ඛතමෝ තස්මින් සමයේ ඒකෝ සංඛාරක්ඛන්தோ හෝති පස්සෝ චේතනා විතක්කෝ විචාරෝ පීති චිත්තස්ස ඒකාග්‍රතා සත්තේන්ද්‍රියං විරීන්ද්‍රියං සතේන්ද්‍රියං සමාධීන්ද්‍රියං පඤ්ඤේන්ද්‍රියං ජීවිතේන්ද්‍රියං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි සද්ධා බලං විරි බලං සති බලං සමාධි බලං පඤ්ඤා බලං හිරි බලං උත්තප්ප බලං අලෝභෝ අදෝසෝ අමෝහෝ අනවිද්‍යා අභ්‍යාපාදෝ සම්මා දිට්ඨි හිරි උත්තප්පං කායපස්සද්දි චිත්තපස්සද්දි කාය ලහුතා චිත්ත ලහුතා කාය මුදුතා චිත්ත මුදුතා කාය කම්මඤ්ඤතා චිත්ත කම්මඤ්ඤතා කාය පාගුඤ්ඤතා චිත්ත පාගුඤ්ඤතා කාය සම්පජඤ්ඤං සමතෝ විපස්සනා පග්ගාහෝ අවික්ඛේපෝ
ඒවාපන තස්මින් සමේ අඤ්ඤේපි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනෝ ධම්මා ඨපෙත්වා වේදනාඛණ්ඩං ඨපෙත්වා සංඥාඛණ්ඩං ඨපෙත්වා විඥානඛණ්ඩං අයං තස්මින් සමේ ඒකෝ සංකාරඛණ්ඩෝ හෝති කතමෝ තස්මින් සමේ ඒකෝ විඥානඛණ්ඩෝ හෝති යං තස්මින් සමේ චිත්තං මනෝ මානසං හදයන් පණ්ඩරං මනෝ මනායතනං මනින්ද්‍රියං විඥානං විඥානඛණ්ඩෝ තජ්ජා මනෝ විඥාන ධාතු අයං තස්මින් සමේ ඒකෝ විඥානඛණ්ඩෝ හෝති කතමං තස්මින් සමේ ඒකං මනායතනං හෝති යං තස්මින් සමේ චිත්තං මනෝ මානසං හදයන් පණ්ඩරං මනෝ මනායතනං මනින්ද්‍රියං විඥානං විඥානඛණ්ඩෝ තජ්ජා මනෝ විඥාන ධාතු ඉදං තස්මින් සමේ ඒකං මනායතනං හෝති කතමන් තස්මින් සමේ ඒකං මනීන්ද්‍රියං හෝති යං තස්මින් සමේ චිත්තං මනෝ මානසං හදයන් පණ්ඩරං මනෝ මනායතනං මනීන්ද්‍රියං විඥානං විඥානඛණ්ඩෝ තජ්ජා මනෝ විඥාන ධාතු ඉදං තස්මින් සමේ ඒකං මනීන්ද්‍රියං හෝති කතමා තස්මින් සමේ ඒකා මනෝ විඥාන ධාතු හෝති යං තස්මින් සමේ චිත්තං මනෝ මානසං හදයන් පණ්ඩරං මනෝ මනායතනං මනීන්ද්‍රියං විඥානං විඥානඛණ්ඩෝ තජ්ජා මනෝ විඥාන ධාතු අයං තස්මින් සමේ ඒකා මනෝ විඥාන ධාතු හෝති කතමන් තස්මින් සමේ ඒකම් ධම්මායතනං හෝති වේදනාඛණ්ඩෝ සංඥාඛණ්ඩෝ සංකාරඛණ්ඩෝ ඉදං තස්මින් සමේ ඒකං ධම්මායතනං හෝති කතමා තස්මින් සමේ ඒකා ධම්ම ධාතු හෝති වේදනාඛණ්ඩෝ සංඥාඛණ්ඩෝ සංකාරඛණ්ඩෝ අයං තස්මින් සමේ ඒකා ධම්ම ධාතු හෝති ඒවාපන තස්මින් සමේ අඤ්ඤේපි අත්ති පටිච්ච සමුප්පන්නා අරූපිනෝ ධම්මා ඉමේ ධම්මා කුසල කොට්ටාසවාරෝ කොට්ටාසවාරං හරි. එතකොට එතනින් කොට්ටාසවාරය ඉවර වෙනවා. අපි ඊළඟට ශුන්්‍යත වාරය අපි ඊළඟ දවසේ සාකච්ඡා කරමු. ලොකු විස්තරයක් නෑ අටුවාවේ. පාලියේ පාලියේ තියෙන දිගට මේ ටික මේ විස්තර කරගනිමු ඊළඟ දවසේ. දැන් එහෙනම් පාඩම මෙතනින් නතර කරගනිමු.